අයිබෝන් දැන් to page number 35 activity 4 ඒකේ අපි කොටසක් එදා කළා අන්තිම කොටස තියෙනවා හරි my classroom write a similar description about your classroom සමාන විස්තරයක් ලියන්නලු ඔයාගේ පන්ති කාමරය ගැන my class is great මගේ පන්තිය is වෙනවා grade 6 කීයද කියලා දාන්න මම 6b කියලා දැම්මා 6 මොකද්ද කියලා දාන්න 6a ද b ද c ද f ද g ද h ද හරි letter එක දාන්න it is a big class ඒක ලොකු පන්තියක් වෙනවා හරි it is ඒක වෙනවා a big class ඒක වෙනවා ලොකු පන්තියක් there are කෙනෙක් ඉන්නවා ළමයි කීයක් ඉන්නවද මම ගත්ත 35 කියලා කැමති ගානක් දාන්න 35 ද 40 ද හරි there are 35 students ශිෂ්‍යයෝ 35 දෙනෙක් ඉන්නවා in my class මගේ පන්තියේ our class teacher is අපේ පන්ති භාර ගුරුතුමිය ගුරුතුමා is වෙනවා කවුද මිස් හරි මිස්ටර් හරි මිසිස් හරි නම දාන්න හරි ඊට පස්සේ there are කියන්නේ තියෙනවා දැන් පන්ති කාමරේ තියෙන දේවල් ගොඩක් තියෙනවානේ අපි කිහිපයක් විස්තර කළා there are කියන්නේ තියෙනවා මෙතෙන්දී දැන් මෙතන පණ තියෙන නිසා there are කියන්නේ ඉන්නවා ළමයිට පණ තියෙනවානේ මෙතන පණ නැහැනේ ඒ නිසා මෙතන there are කියන්නේ තියෙනවා මොනවද wooden desks ලී වලින් හදපු desks මතකනේ wooden desks wooden තමයි adjective එක නාම විශේෂණේ desks තමයි නාම පදේ හරි ලී වලින් හදපු desks සහ පුටු තියෙනවා in my classroom මගේ පන්ති කාමරේ there is a small whiteboard පුංචි whiteboard එකක් තියෙනවා ඒ වගේම a huge blackboard huge කියන්නේ මොකද්ද ලොකු ඔව් ඉතා විශාල ඉතා ලොකු blackboard ලොකු ඉතා ලොකු blackboard එකකුත් තියෙනවා ඒ වගේම teachers table ගුරු මේසයක් තියෙනවා and මෙතන දාන්න sorry වැදලා නැහැ කියන්න බැරි දාගන්න මෙතන a teachers chair එක පුටුවයිනේ ගුරු පුටුවක් දාන්න a teachers chair ගුරු පුටුවක් in my classroom මගේ පන්ති කාමරේ මෙන්න මේ කියන දේවල් තියෙනවා හරි ඊට පස්සේ කියනවා මම දැන් මේ වගේ ලියද්දි මතක තියාගන්න හොඳට ලිව්වොත් තමයි ලකුණු අණුවෙන් එහා පැත්ත ගන්න පුළුවන්. අණුවෙන් එහා පැත්ත ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඇස්තර ක්ලාස් එකේ නම් ගොඩක් අය එහෙම ගන්නවා. හරි. එහෙම අණුවෙන් එහා පැත්ත ගන්න නම්, ඒ කියන්නේ ඉස්සරහට ඒකකුත් ගන්න නම් මේ වගේ හොඳට ලියන්න ඕනේ. හොඳට ලියද්දි මේ වගේ වචන මේ මම ඉරිගහල් තියෙන වචන ඉතාල වැදගත්. හරි. more over කියන වචනේ ගොඩක් වැදගත්. more over කියන්නේ මොකක්ද? දන්නව තේරුම? more over. What is the meaning? තවද කියන්නකෝ more over කියන තවද කියන තවද ඒ කියන්නේ විස්තරයක් කියාගෙන ගිහිල්ලා තවත් තියනවා නම් කරුණු අපි කියන තවද සිංහලෙන් නම් තවද more over ඒ වගේ මීට අමතරව වගේ තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා මම ඒ වචන වෙනම කියලා දෙන්නම් තව එකදී more over තවද there are තියෙනවා attractive posters දන්නවනේ attractive කියන්නේ මොනවද තේරුම සිත් ඇද ගන්නා සුළු ලියන තේරුම attractive කියන්නේ සිත් ඇද ගන්නා සුළු චිත්තාකර්ෂණීය සිත් ඇද ගන්නා සුළු posters තියෙනවා and charts එක charts හදපුවක් තියෙනවානේ on the wall කියන්නේ බිත්තියේ on the wall කියන්නේ බිත්තියේ හරි the wall කියන්නේ බිත්තිය on the wall කියන්නේ බිත්තියේ හරි there are two big windows ලොකු ජනෙල් දෙකක් තියෙනවා මේක මම ඉරි ගහලා නැහැ in order to කියන්නේ මොකද්ද in order to දන්නව තේරුම මේ in order to කියන්නේ තනි වචනයක් in order to කියන තේරුම පිනිස in order to කියන්නේ පිනිස හරි ලොකු ජනෙල් දෙකක් තියෙනවා මොකටද තියෙන්නේ කුමක් සඳහාද නැත්නම් මොකක් පිනිසද කුමක් පිනිසද to get fresh to get ගන්න get කියන්නේ ලබා ගන්න මොනවද fresh air කියන්නේ මොනවද පිරිසිදු වාතය ඔව් නැවුම් fresh කියන්නේ නැවුම් හරි වාතාශ්‍රය නැවුම් වාතාශ්‍රය කියන්නේ හොඳ හුලඟක් ගන්න නැවුම් වාතාශ්‍රය ගනු පිනිස නැවුම් වාතාශ්‍රය ගනු පිනිස ලොකු ජනෙල් දෙකක් තියෙනවා හරි fresh air නැවුම් වාතය in order to කියන්නේ පිනිස get කියන්නේ ලබා ගන්නවා ඊට පස්සේ දැන් මේක අවසන් කරන්න පොඩ ලස්සනට අන්තිම ඉතාල වැදගත් we keep අපි තියා ගන්නවා our classroom අපේ පන්ති කාමරේ
we keep කියන්නේ තබා ගන්නවා. අපි තියා ගන්නවා අපේ පන්ති කාමරේ. clean and tidy. clean කියන්නේ පිරිසිදුව and tidy. tidy කියන්නේ පිළිවෙලට. ඔව් clean පිරිසිදුව tidy පිළිවෙලට. අපි එහෙම තියා ගන්නවා අපේ පන්ති කාමරේ. අන්තිමට අවසන් කරනවා I love මම ආදරේ my classroom මගේ පන්ති කාමරේට so much. much කියන්නේ ගොඩක්, so much කියන්නේ ගොඩාක්. හරි, ඉතා ගොඩක්. හරි. අවසාන පේලිය පේන්නේ නැහැ කියවනේ මම උඩින් දාන්නම්. ඊට උඩ පේලිය පේනවද? ඊට උඩ පේලිය කාට හරි පේන්නේ නැත්නම් කියන්නේ? we keep our classroom පේනවද නැද්ද? පේන්නේ නැති අය ඉන්නවනම් කියන්නේ. අන්තිම පේලිය තියෙන්නේ I love my classroom so much. So much, very much වගේ දාන්න පුළුවන්. හරි. Hope you have finished. Then turn to page number 36. පිටුව 36ට පෙරලා ගන්න. Turn to page number 36. ඒකේ activity 5. හරි, පිටුව 36 activity 5. මොකක්ද? What can you see? Tree house. A tree house. ගස් ගෙයක්. ගහක් උඩ තියෙන ගෙයක්. හරි. සාමාන්‍ය පැල් රකින්න වගේ මේ වගේ ඒවා හදා ගන්නවානේ අට්ටාල වගේ. හරි. බලන්න look at the picture. පින්තූරේ දිහා බලන්න. look at the picture. පින්තූරේ දිහා බලන්න. complete the story. complete කියන්නේ මොකද්ද? සම්පූර්ණ කරන්න. The story. කතාව සම්පූර්ණ කරන්න using පාවිච්චි කරමින් correct adjectives. correct කියන්නේ නිවැරදි, adjectives කියන්නේ නිවැරදි නාම විශේෂණ. නිවැරදි නාම විශේෂණ පාවිච්චි කරලා කතාව සම්පූර්ණ කරන්න. හරි. මේ වචන වල තේරුම් බලමු පොඩ්ඩක් ඉස්සෙල්ලාම. sleepless තේරුම මොකද්ද? sleepless නිදි නැති. sleep කියන්නේ නිදා ගන්නවා වගේම නින්දට කියනවා sleep කියලා. less කියන්නේ නැහැ කියන එක හැමතිස්සෙම. less ආවොත් නැහැ කියන එක තමයි ඒකේ තේරුම. හරි. එතකොට sleepless කියන්නේ නිදි නැති, නිදි වර්ජිත. නිදි නැති. wooden දෙවවලින් සාදන ලද. ඔව්. දෙවවලින් සාදන. දෙවමය. ලී වලින් හැදූ. ලී වලින් සාදන ලද. delicious රසවත්. නැත්නම් ඉතා රසවත් කියලා කියනවා. wild වනයේ. ඔව්. වනයේ කියනවා. ඔව්. එතන wild life කියන්නේ වන ජීවි. වන කියන තේරුම. ඒ කියන්නේ කැලෑව හා සම්බන්ධ තේරුම. read පන්. ඔව් පන්. හරි. ඔය පැදුරු වියන්නේ පන්. නැත්නම් බට ඒවටත් කියනවා. පිදුරු වලටත් පිදුරු නෙමෙයි ස්ට්‍රෝනි පිදුරු. හරි. පන් බට වලට read කියලා කියනවා. පන් බට වගේ දේවල් වලට read කියලා කියනවා. දන්නවනේ පැදුරු වියන්නේ. straw කියන්නේ මොකද්ද? පිදුරු. straw පිදුරු. big ලොකු. bright දීප්තිමත්. old පරණ. එහෙම නැත්නම් මහලු වයසක. පරණ මහලු වයසක ඔය තේරුම් තියෙනවා. clay මැටි. rope කඹය නැත්නම් ලණුව කඹය rope කියලා කියනවා. හරි. my father's tree house මගේ තාත්තගේ ගස් ගේ. හරි. මගේ තාත්තගේ ගහක් උඩ තියෙන ගේ. හරි. my father has a tree house මගේ තාත්තට තියෙනවා ගස් ගෙයක්. මේක කම්ප්ලීට් කරලාට පස්සේ කාට හරි අවස්ථාව දෙන්නම් කියවන්න. my father has a tree house මගේ තාත්තට තියෙනවා ගස් ගෙයක් in his chena කියන්නේ මොකද්ද? chena හේන කියන හේන කියලා. හේන. හරි. මගේ තාත්තට ගස් ගෙයක් තියෙනවා ඔහුගේ හේනේ. it is on a big tree. it කියන්නේ ඒක, is කියන්නේ තියෙනවා, ඒක තියෙනවා, on කියන්නේ උඩ, a big tree ලොකු ගහක් උඩ. ඒක තියෙනවා ලොකු ගහක් උඩ. හරි. වට පේනවනේ. හරි. ඔන්න එතන ඉඳන් තියෙනවා හිස් තැන් පුරවන්න.
ඔයගොල්ලෝ මේ වචන අරගෙන පැන්සලෙන් මේකෙම ඉස්තැම් පුරවන්න. පැන්සලෙන් කරන්න පුළුවන් මේකෙම කරන්න. Don't take much time for that. You can fill in the blanks with a pencil. හරිය. පටන් ගන්න. Activity 5 එක පොතේම අච්චු පොතේම පැන්සලෙන් කරන්න. දැන් ඉස්තැම් පුරවන්න. ඉවර නා තුසන්න. Sidija finished. Very good. Sadev finished. Have dekma kara. Don't take much time. සර් අපි ඔක ලියා ගන්න ඕනද? Then down. Alit dekma kara. Sidija and Sadev finished. Haven't you done this at school? Haven't you done this? School එක කරලා නැද්ද මේක? කරලා තියෙනවා සර්. තියෙනවා. හරි. කරලා තියෙන සර්. කරලා තියෙනවා. එහෙනම් ගොඩක් ලේසි. සර්. එහෙනම් ගොඩක් ලේසි. හරි වෙනවා තුස්සන්න. සර් අපි ඔක ලියා ගන්න ඕනේ නේද? නෑ මේක මොකද රයිටින් බුක් එකේ ලියන්න අවශ්‍ය නෑ. මේකෙම ස්ටැම්ප් කරන්න තියෙන්නේ. රයිටින් බුක් එකේ ලියන්න එපා. කො ඉවර කට්ටිය අතොස්ස දැන් ගොඩක් අය කළත් කියලා කිව්වා. එහෙනම් ඉක්මනට ඉවර වෙන්න ඕන. Don't take much time. ඉක්මන් කරා. හොඳයි ගොඩක් අත් ඉස්සෙල්ලා. 6 දෙනෙක් ඉවරයි. Very good. 7 දෙනෙක් හරි. එහෙනම් බලමුනේ. බොහෝ කට්ටිය ඉවරයි. බලමු. දැන් මගේ තාත්තට තියෙනවා ගස් ගෙයක් ඔහුගේ හේනේ.
it is on a big tree. ඒක තියෙන ලොකු ගහක් උඩ. he made ඔහු හැදුවා it ඒක ඔහු ඒක හැදුවා with කියන්නේ සහිතව නැත්නම් ඒ අදාළ දේ පාවිච්චි කරලා. ඒ කියන්නේ මොහොකින්ද හැදුවේ? මොනවයින්ද හැදුවේ? planks කියන ලෑලි. ඔව් planks කියන ලෑලි මොන ලෑලිද? wooden planks. ඔව්. ඒතර wooden planks තමයි උත්තරේ wooden. ලී වලින් හදපු ලෑලි. දවමය ලෑලි. plank කියන්නේ ලෑලි. planks කියන ලෑලි හරි. ඒතර මෙතන planks කියන නාම පදේ wooden කියන නාම විශේෂණය. ඒක අපි ඉගෙන ගත්තා නේ ඉස්සරදී. නාම පදයක් විස්තර කරනවා නාම විශේෂණයකින්. ලී වලින් හදපු ලෑලි. හරි. එහෙනම් තාත්තා මේක හැදුවේ දවමය ලෑලි වලින්. සාමාන්‍ය තහඩු ලෝහ වලින් හදපුවක් තියෙනවා. තවත් වෙන විවිධ මැටීරියල්ස් වලින් විවිධ අමුද්‍රව්‍ය වලින් හදපුවා තියෙනවා. ඒ වගේ ඒවා ලෑලි වගේ ඒවා මේක අපි දන්න ලී වලින් තියෙන ලෑලි. ඒවෙන් තමයි හැදුවේ. ඔයාලට පේනවනේ you can see the picture there. it has ඒකේ තියෙනවා it has කියන්නේ ඒකේ තියෙනවා a blank roof. මොන roofද? ඒකට තියෙනවා මොන වහලක්ද? a straw roof. ඔව් straw. දැන් බලන්න straw roof. එතනත් නාම විශේෂණේ තියෙනවා නේද? roof කියන්නේ වහල නාම පදේ මොන වහලද? straw. adjective එක. පිදුරු වලින් හදපු වහලක් තියෙනවා. පිදුරු වහලක් ඒකට තියෙනවා. හරි ඒකට තියෙනවා පිදුරු වහලක්. wait a minute. හරි ඒකට තියෙනවා පිදුරු වහලක්. හරි. roof කියන්නේ noun එක, straw කියන්නේ නාම විශේෂණ. adjective එක. he uses දැන් මේක මේ පින්තූරේ බලන්න පිදුරු වහලක් තියෙනවා ලී වලින් හදලා තියෙන ලෑලි වලින්. he uses ඔහු පාවිච්චි කරනවා මොකද්ද? මොන ලැඩද? ලැඩ කියන්නේ මොකක්ද? ලැඩ කියන්නේ මොකක්ද? ඉනිමග. ඒක නාම පදයක්. මොන ඉනිමගද? rope ladder. rope ladder. ඔව්. rope තමයි නාම විශේෂණයේ උත්තරේ rope. එතන මොන ඉනිමගද? ලනු ඉනිමගක් නේ. ලනු ඉනිමගක්. ඔහු පාවිච්චි කරනවා ලනු ඉනිමගක් to climb නගින්නට. ඔයාලට පේනවා ලනු ඉනිමග. මොකටද පාවිච්චි කරන්නේ? to climb. climb කියන්නේ නගිනවා. to climb නගින්නට onto the tree house. හරි onto කියන්නේ උඩට the tree house. අර tree house එක උඩට නගින්න එයා අර ලනු ඉනිමග තාත්තා පාවිච්චි කරනවා. ඊට පස්සේ කියනවා he spends. spends කියන්නේ මොකද්ද? තේරුම? spends කියන වචනේ තේරුම? ගත කරනවා. තව තේරුමක් තියෙනවා. වියදම් කරනවා. අනිත් තේරුම වියදම් කරනවා. මෙතන නම් ගත කරනවා. තාත්තා ඒක වචන නිසා, he ඒක වචන නිසා s දානවා ක්‍රියාවට. හරි. ඔහු ගත කරනවා many බොහෝ nights කියන්නේ රාත්‍රියේ මොන වගේ රාත්‍රියෙන්ද කියලා දැන් හිතන්න ඕන. මොන වගේ රාත්‍රියෙන්ද ගැලපෙන වචනේ බලන්න. sleepless. ඔව් නිදි නැති රැයවල්. sleepless තමයි උත්තරේ. sleepless කියන නාම විශේෂණේ nights කියන නාම පදේ. මොන වගේ රැයවල්ද කියලා විස්තර කරනවා. ඔහු ගත කරනවා බොහෝ නිදි නැති රැයවල් in it. in කියන්නේ ඇතුලේ, it කියන්නේ ඒක ඇතුලේ. මොකටද? to keep away. keep away කියන්නේ මොකද්ද? තේරුම? ඈත් කරන්න. නැත්නම් ඉවතින් තියන්න. නැත්නම් මෙතන නියම තේරුම තමයි පළවා හරින්න. keep away පළවා හරින්න, එලවන්න. නැත්නම් keep කියන්නේ තියන්න, away කියන්නේ ඈතින් තියන්න, ඉවතින් තියන්න. නැත්නම් පළවා හරින්න. කාවද? මොන සත්තුද? animals කියන සත්තුනේ මොන සත්තුද? මොන animalsද? wild animals. wild තමයි. wild animals. ඔව්. මොන සත්තුද කියලා විස්තර කරනවා wild කියන adjective එකෙන්. හරි. ඔහු ගත කරනවා බොහෝ නිදි නැති රැයවල්. ඒක ඇතුලේ මොකටද ගත කරන්නේ තාත්තා? රැයට වනසතුන්ව පළවා හරින්න. හරි. ඒගොල්ලෝ ඇවිල්ලා හේන විනාශ කළොත් ඉවරයි. හරි. there is කියන්නේ තියෙනවා a blank pot. pot එකක් කියන්නේ මොකද්ද? කලයක් නේ. මොන කලයක්ද? clay pot. මැටි කලයක්. clay pot. yeah.
උත්තරේ clay. හරි clay කියන්නේ මැටි pot කලයක්. මැටි කලයක් තියෙනවා. comma and තව මොනවද තියෙන්නේ? bright lantern, Bright lamp. එතන පොඩි ඉඟියක් තියෙනවා. දැක්කද ඉඟිය? n කියලා තියෙනවා. n කියලා දෙනවා bright දාන්න පුළුවන්ද? bad, All. vowel sound එකක් එන්න ඕනේ නේද? මේක තමයි ඉඟිය. vowel sound එකක් එන්න ඕනේ සහ අර්ථයටත් ගැලපෙන්න ඕනේ. තේරුමත් ගැලපෙන්න ඕනේ. lantern කියන්නේ මොකද්ද? lantern එකක් කියන්නේ Kuduwa. ඔව් වෙසක් කුඩුවටත් කියනවා. මෙතන lantern කියන්නේ ලන්තෑරුම කියන එක. ලන්තෑරුම. ඔව් ලාම්පුවක් වගේ තමයි. ලන්තෑරුම කියන එක. හරි ලාම්පුවක් වගේ තමයි. හරි. එතකොට මොන ලන්තෑරුමක්ද? පරණ ලන්තෑරුමක්. an old lantern. පරණ ලන්තෑරුමක් තියෙනවා. දැකන්නේ an එක නිසා old ආවා. ලන්තෑරුමට එක ගැලපෙනවා. පරණ ලන්තෑරුමක්. ඉස්සර කාලේ තමයි ඒවා පාවිච්චි කළේ. හරි එකෙන් එළිය ගන්නවා තාත්තා. and මොන මැට්ද? මැට් කියන්නේ පැදුරක්. මැට් පැදුර. මොන පැදුරක්ද? Big mat. Big mat. reed big mat. bad, read, Reed. reed තමයි උත්තරේ. Reed mat. මැට් කියන්නේ පැදුර. ඒතර පං පැදුරක් නේ. reed mat. පං පැදුරක්. reed mat. පං පැදුරක් තියෙනවා init. ඒක ඇතුලේ. හරි. එහෙනම් මේ ගස්ගේ ඇතුලේ මොනවද තියෙන්නේ? මැටි කලයකුයි, පරණ ලන්තෑරුමකුයි, ඒ වගේම පං පැදුරකුයි තියෙනවා. හරි. තාතර වතුර බොන්න කලේ තියෙනවා. එළිය ගන්න ලන්තෑරුම තියෙනවා. කළුවරට ලයිට් නැහැනේ. ඊට පස්සේ නිදා ගන්න පැදුරක් තියෙනවා. every Friday and Saturday night හැම සිකුරාදා සහ සෙනසුරාදා රැටම I go මම යනවා to the tree house මේ ගස් ගෙදෙට්ට. මේ ගෙදෙට්ට යනවා. ගස් ගෙදෙට්ට යනවා. ගස් ගෙට යනවා. කාත් එක්කද? with my father මගේ තාත්තත් එක්ක with සමග. ඒතර simple present නේ. හැම සෙනසුරාදා සහ සිකුරාදාම යනවා මගේ තාත්තත් එක්ක මේ tree house එකට. ඇයි එයා ඒ දවස් දෙකට විතරක් යන්නේ? හිතන්න පුළුවන්. මේ දැන් මේකේ ළමයා බොහෝ විට grade 6 වෙන්න ඕන. ඉස්කෝලේ නිවාඩු, අන්න හරිනේ. මෙයා තාත්තත් එක්ක මේ ගෙදරට ගියොත් එයාට පැල් රකින්න වෙනවා. රෑ එළි වෙනකම් නිදි නැතුව ඉන්න වෙනවා. එහෙනම් නිවාඩු දවස්වල තමයි යන්නේ. සිකුරාදා රැට ගියට ප්‍රශ්නයක් නැහැ. සෙනසුරාදා ඉස්කෝලේ නැහැ. සෙනසුරාදා රැට ගියත් ප්‍රශ්නයක් නැහැ. ඉරිදා ඉස්කෝලේ නැහැ. දහම් පාසල් තමයි පහුවෙලා හරි යන්න පුළුවන්. ටිකක් පරක් වෙලා හරි යන්න පුළුවන්. ඊට පස්සේ ඉරිදා රෑ ගියොත් සඳර ඉස්කෝලේ යන්න පරක් වෙනවා නේ. නැගිටින්න බෑ. ඒක නිසා සිකුරාදා රෑයි සෙනසුරාදා රෑයි යන්නේ ඒකයි. හරි. හැම සිකුරාදා සහ සෙනසුරාදා රෑම මම යනවා ගස්ගෙට මගේ තාත්තත් එක්ක. ඊට පස්සේ we take. මෙතන we take කියන්නේ අපි ගෙනියනවා. රැගෙන යනවා. take රැගෙන යනවා. මොනවද? මොන foodද? delicious food, delicious food. Delicious රසවත් food. ආහාර. Delicious food. ඔව් delicious food. බලන්න delicious කියන්නේ රසවත්. ඒක නාම විශේෂණේ. ඒකෙන් විස්තර කරනවා මේ food කියන නාම පදේ ආහාර. දැන් දැක්කනේ. මේ ඇක්ටිවිටි එක පුරාවට තියෙන්නේ අපි අර ගිය සතියේ කතා කරපු එක. නාම පදයක් විස්තර කරනවා නාම විශේෂණයකින්. හරි. අපි රැගෙන යනවා. රසවත් ආහාර. මොන රසවත් ආහාරද? made හදපු. by විසින් my mother මගේ අම්මා විසින් හදපු රසවත් ආහාර අපි රැගෙන යනවා with us අප සමග with සමග us අප අපිත් එක්ක අප සමග අපි රසවත් ආහාර රැගෙන යනවා කවුරු හදපුවද අපේ අම්මා හදපුවා හරි I love මෙතන love කියන්නේ මම ගොඩක් ආසයි මම ගොඩක් ආසයි to watch නරඹන්නට the මොකද උත්තරේ bright red sky, right bright red Bright sky, right කියන්නේ bright දීප්තිමත් red sky, දීප්තිමත් රතු අහස මම ආසයි නරඹන්නට දීප්තිමත් රතු අහස in the evening සවසට තියෙන ඉර බහිද්දි එහෙම පේනවනේ දහස දීප්තිමත් රතු අහස ඉර බහිද්දි in the evening සවසට තියෙන දීප්තිමත් රතු අහස මම නරඹන්න ආසයි from the tree house මේ tree house එකේ ඉඳලා හරි රෙතෙන්ට පේනවා ඇති ලස්සනට ඉර බහින දර්ශනය පේනවා ඇති දීප්තිමත් රතු අහසක් පේනවා ඇති හවසට එයා ඒක බලන්න හරිම ආසයිද okay who can read this in a flash Jelly. කාටද කියන්න පුළුවන් මේක Jelly.
Tisali hari. Tisali කියවන්න ඉක්මනට. My father has a tree house in his channel. It is on a big tree. He made it with wooden planks. It has a star roof. He used a rock ladder of climb onto tree house. He stands many wild animals. There is a clay pot and old lantern and a reed mat in it. Every Friday and Saturday night, I go to the tree house with my father. He takes the delicious food made by my mother with us. I love to watch the bright red sky in the evening from the tree house. Very good, excellent. අරක delicious වෙන්න ඕන. හරි, delicious. Very good, excellent. හරි. දැන් අපි grammar ඉතාමතද grammar පාඩමුත් කරන්න තියෙනවා. අපි ඊට කලින් චුට්ටක් spoken English කරලා ඉමු. චුටි කොටසක් තියෙනවා. Take your spoken English book. අද ගොඩක් වැදගත් grammar පාඩමක් තියෙනවා. මේකට පස්සේ අපි කරනවා. tense එකක් කියලා දෙනවා. Sir, spoken English. Oh, spoken English book. Take your spoken English book. චුටි පාඩමක් තියෙනවා. හරි. අපි කියනවාද මෙහෙම. නූලෙන් බේරුණා, නූලෙන් පෙරදුනා, නූලෙන් දිනුවා. මොකද්ද මේ නූලෙන් කියන්නේ? නූලෙන් බේරුණා. ඒ කියන්නේ මොකද්ද? 99න් බේරුණා. ඒ කියන්නේ මොකද්ද? යාන්තම් බේරුණා කියන එක නේද? මොකක් හරි දෙයකින් නූලෙන් බේරුණා. යන්තම් බේරුණා කියන එක නේ. බොහොම අමාරුවෙන් බේරුණා. හරි. ඒක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ දන්නවද? ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ කියලා දන්නවද ඒ වගේ දෙයක්? හරි. ඒ වගේ දෙයක් කියන්නේ මෙහෙමයි. අපි පාවිච්චි කරනවා buy a whisker කියන එක. ලියගන්න buy a whisker. සාමාන්‍ය whisker කියන අර පූසාගේ රැවුලට තමයි whisker කියලා කියන්නේ. ඒතර මේ පූසාගේ රැවුල් කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේක ඉඩියම් එකක්. මේකේ ගැඹුරු තේරුම තමයි නූලෙන් කියන එක. නූලෙන් යන්තම් 99න් ඔය තේරුම් ගන්න පුළුවන්. හරි. First one. කොහොමද කියන්නේ මෙහෙම මේක. ඇය 99න් බේරුණා. ඇය නූලෙන් බේරුණා. බේරුණා කියලා කොහොමද කියන්නේ? ගැලවුණා, බේරුණා. මොකක් හරි අනතුරකින් වගේ. Escape. Very good. Escaped. ඇය බේරුණා නම් she escaped. Escape කියන්නේ බේරෙනවා. Escaped බේරුණා. ඇය බේරුණා. ඇය ගැලවුණා. 99 නූලෙන්. Buy a whisker. හරි ඇය 99න් බේරුණා. ඇය නූලෙන් බේරුණා. escape කියන්නේ බේරුණා. හරි ඇය නූලෙන් බේරුණා. තේරුමත් ලියාගන්න අවශ්‍ය නම්. ඇය බේරුණා නූලෙන්. ඇය නූලෙන් බේරුණා. ඔන්න from the accident. ක්‍රියානතුරෙන්. එහෙම දාන්න පුළුවන් වුණා. from the accident. from the accident. ඔන්න එක ලියාගන්න තවත් අර්ථවත් from the accident. ක්‍රියානතුරෙන්. accident එකේ. තව පොඩ්ඩෙන් හැප්පෙනවා. හරි. ඒගොල්ලෝ මැච් එක නූලෙන් දින්නා. හරි බොහොම අමාරුවෙන් දින්නා. තව පොඩ්ඩෙන් පරදිනවා. කොහොමද කියන්නේ? ඒගොල්ලෝ දිනුවා මැච් එක නූලෙන්. හරි කියන්නේ. They won the match by a whisker. They won the match by a whisker. Very good. By a whisker. Yeah.
ඔවුන් දිනුවා නම් දිනනවා නම් win දිනුවා නම් won. හරි. ඔවුන් දිනුවා match එක. The match by a whisker. හරි. ඒගොල්ලෝ දිනුවා match එක නූලෙන් match එක දින්නා. තා පොඩ්ඩෙන් පරදිනවා. හරි. අන්තිම බෝල්ට 6ක් ගහලා දින්නා. ඒ වගේ. හරි. පෙරදුනා කියලා කියන නූලෙන්. හරි. අවසානයේට අපි නූලෙන් පෙරදුනා. කොහොමද කියන්නේ? අවසානයේට කියලා කොහොමද කියන්නේ? අවසානයේට Finish. ෆිනිෂ් කියන අවසන් කරනවා. අන්තිමට Finish අවසානයේ, line. at the end. හරි. at the end නැත්නම් finally eventually තවත් වචන තියෙනවා. අදට මේක දැනගන්නකො. දැන් finally දාන්නත් පුළුවන්. හරි. ඒ කියන්නේ අවසානයේට කියන්නේ. at the end අවසානයේට දැන් අනිත් ටීම් එකේන අපි පෙරදුනා කියලා. එක ටීම් එකක් දිනද්දී අනිත් ටීම් එක පරදිනවා. we lost. අපි පෙරදුනා. we lost. අපි පෙරදුනා. the match එක by a whisker. Sir. නූලෙන් Excuse me, පෙරදුනා. sir. Okay. Sir, මම මේ example එකක් කියන්නද? හරි. පොඩ්ඩක් ඉන්න. හරි. අන්තිමට අපි match එක නූලෙන් පෙරදුනා. පෙරදුනා මොකද වෙන්නේ? දුකයිද සතුටුයිද? දුකයි. දුකයි. and I feel මට දැනෙනවා. feel කියන්නේ දැනෙනවා නැත්නම් හැඟෙනවා. මොනවද දැනෙන්නේ? sad නේ. අපි කියමු sad. Sad. I feel sad. මට දුක දැනෙනවා. හරි. දැන් කියන චේතනා. speak. I saved the dog by a whisker. මම බල්ලා බේරගත්තා නූලෙන්. තා පොඩ්ඩෙන් බල්ලා හැප්පෙනවා. very good. I saved the dog by a whisker. සාමාන්‍යයෙන් තරංග වලට සහ මොන හරි අනුතුරකින් බේරනවට වගේ තමයි නිතරම පාවිච්චි වෙන්නේ මේක. හරි. හිතන්න රේස් එකක් දීවුවා කියලා. Okay. You are going to run with Usain Bolt. Usain Bolt එක දුවන්න යන රේස් එකක්. හරි. රේස් එක කරට කර තිබුණා. කොහොමද කියන්නේ? රේස් එක කරට කර තිබුණා. එහෙම කොහොමද කියන්නේ? අපි කියනනේ ලොකු ෆයිට් එකක් දෙනවා නම් රේස් එක එක ළඟ වගේ දුවන්නේ දෙන්නම. කරට කර තිබුණා කියලා කියනනේ ඉංග්‍රීසියෙන්. Face to face. ඔව් face to face නෙමෙයි කියන්නේ. ඒ මුහුණට මුහුණ. අපි කියන්නේ ඒක ඉංග්‍රීසි වලින් the race was neck and neck. බෙල්ලට බෙල්ල. ඉංග්‍රීසි වලින් කියන්නේ එහෙම. The race එක was තිබුණා neck and neck. neck and neck කියන්නේ කරට කර. හරි කවුරු දිනනද කියලා දන්නේ නැහැ. අන්තිම වෙනකන් කවුරු දිනනද කියලා දන්නේ නැහැ. එක ළඟින් දුවන්නේ. The race was neck and neck. Neck and neck. Sir, example එකක් කියන්නද? ඔව් චුට්ටක් ඉන්න. Till the end. Till කියන්නේ තුරු. සංතෙක්. Till the end. අවසානයේ තුරු. end කියන්නේ අවසානයේ. හරි. රේස් එක අන්තිම මොහොතේ වෙන තුරු. අවසානයේ වෙන තුරුම කරට කර තිබුණා. ඊට පස්සේ මම කියනවා හරි finally අවසානයේට මම දාමු මම දිනුවා. I won. හරි I won by a whisker. මම දිනුවා නූලෙන්. Sir. හරි කියන්න. දැන් examples දෙන්න. Sir, චේතන example එකක් හරි කියන්න. 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 I start the race with my brother and my sister. Okay. Finally, I won the race by a whisker. Okay, very good. තවත් උදාහරණ දෙන්න. Give me examples by a whisker. Sir, example එකක් හරි කියන්න. කියන්න දු. Speak louder.
I go to the fashion show, buy a whisker. very good හරි සර් ගැලවුණා කියලා කියන්නේ කොහොමද? remove Can I give an example? I went to the school by a whisker. මම නූලෙන් ඉස්කෝලේ ගියා I caught the bus by a whisker මම නූලෙන් බස් එක අල්ලගත්තා යන්තම් බස් එක අල්ලගත්තා I caught the bus by a whisker තව පොඩ්ඩෙන් බස් එක මගේ ඇරෙනවා මිස් වෙනවා සර් චේතන එක්සැම්පල් එකක් හරි කියන්නද? කියන්න I remove a snake by a whisker. එහෙම ස්නේක් වගේ සර්පෙක් වගේ එතන escape තමයි ගැලපෙන්නේ escaped I escaped from a snake by a whisker තව පොඩ්ඩෙන් පාගනවා I escaped ගැලවෙනවා එයාගෙන් බේරෙනවා escape Sir, till the යට තියෙන සිංහල වචන දෙකද till එකේ සිංහල දෙයක් තමයි තුරු තෙක් till කියන්නේ තුරු එහෙම නැත්නම් තෙක් till the end කියන්නේ till the end අවසානයේ තෙක් till the end කියන්නේ අවසානයේ තෙක් හරි අවසානයේ තෙක්ම කරට කර හිටිය උසේන් බෝල්ට් එක අවසානයේට මම දිනුවා by a whisker Sir, example එකක් කියන්නද? හරි කියන්න I catch the ball by a whisker. I Catch the ball by a whisker. catch the goal කියන්නේ රත්තරන්ද Catch the ball. goal එක okay The cat is killed at the accident by a whisker. okay හරි අවසාන එක අපි ෆයිනල් එකට තේරුණා හරි අපි ෆයිනල් එකට තේරුණා ඕන එක ෆයිනල් වෙන්න පුළුවන් නේ ක්විස් කම්පිටිෂන් එක ඉස්කෝලේ හරි පාසල් අතර තියෙන නැත්නම් මොකක් හරි රියැලිටි ෂෝ එක ගායනා තරඟයක හරි we qualified අපි තේරුණා නම් අපි සුදුසුකම් ලැබුවා නම් we qualified Sir, okay sir qualified කියන තැනට select කියන දාන්න බැරිද? select දැම්මොත් ඒක කියන්නේ ඒ මේ එහෙමත් කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒක grade 8 වලදී කියලා දෙන්නේ passive voice කියලා we were selected කියන්න පුළුවන් අපිව තෝරගත්තා කියලා දැන් මෙතන we selected කිව්වොත් අපි කාව හරි තෝරගත්තා අපිව තේරුණා නෙමෙයි අපි වෙන කාව හරි තෝරගත්තා තමයි select දැම්මොත් එතන තේරුනේ we qualified කියන්නේ අපි සුදුසුකම් ලැබුවා qualified සුදුසුකම් ලැබුවා ඒ කියන්නේ තේරුණා කියන එක තමයි selected දාලා කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අට වසරේදී කියලා දෙන්නේ හරි අපි සුදුසුකම් ලැබුවා we qualified for the final Excuse me, sir. okay කරදරෙන් කියන එකට English word එක මොකක්ද? කරදරේ trouble we qualified for the final අපි final එකට සුදුසුකම් ලැබුවා by a whisker නූලෙන් තමයි සුදුසුකම් ලැබුවේ හරි England won the world cup by a whisker Sir, චේතන example එකක් හරි කියන්න. කියන්නේ I accept the ghost by a whisker. escape from the ghost by a whisker very good හරි පැහැදිලි නේද හරි අද මම මේක විතරයි කරන්නේ මොකද අර වැදගත් ග්‍රැමර් පාඩමක් තියෙන නිසා ඒක ගොඩක් වැදගත් ඔයගලන්ට ටෙන්සස් ටික අපි ටෙන්සස් කීයක් කතා කළාද මේ දක්වා මතකද කාටද මතක ටෙන්සස් දෙකයි නේ කළේ තාම වැඩි දවසක් යන්නේ පටන් අරන් Yes, sir. simple present and present continuous tense simple present පාවිච්චි කරනවා හැමදාම කරන ක්‍රියාවල් විස්තර කරන්න හරි our habitual actions ඒවා විස්තර කරන්න to describe our habitual actions present continuous පාවිච්චි කරනවා මේ දැන් කර කර ඉන්න දේවල් විස්තර කරන්න නේ හරි අද ඉගෙන ගන්නවා තුන්වෙනි එක take your grammar book take out your grammar books හරි grammar පොත අරන් ලියා ගන්න මාතෘකාව write the topic
simple past tense. ඒ කියන්නේ කිසියම් ක්‍රියාවක් අතීතයේ කළා කියන එක. මේකට සිංහලෙන් කියනවා සරල අතීත කාලය. Say spoken පොතටමද? නෑ grammar පොතේ. මේ spoken ඉවරයි. grammar පොතේ. write this in your grammar book. හරි. මේ tenses හොඳට පාඩම් කරගන්න. මේක තමයි වැදගත්ම දේ. හරි. tenses ටික හරියට පුළුවන් නම් ඉස්සරහට tenses 20ක් එනවා. active 12යි. දැන් මේ කතා කරන active voice මේකේ තුන්වෙනි එකනේ. හරි මේ වගේ ඒවා තියෙනවා මේ වගේ ඒවා active voice වල තියෙනවා 12. තව passive voice කියලා 8 වසරේදී ඉගෙන ගන්නවා. ඒ වගේ ඒවා තියෙනවා 8ක්. ඔක්කොම 20ක් එනවා. tenses ඒ ටික හරියට පුළුවන් වෙනවා කියන්නේ ලේසියෙන්ම O level වල ඒකක් ගන්න පුළුවන්. හරි දැන් දෙකක් ඔයගොල්ලෝ දන්නවා. දැන් මේ තුන්වෙනි එක. මේව හොඳට පාඩම් කරලා තියාගන්න. හරි. main usage කියන්නේ ප්‍රධාන භාවිතය. කොයි වෙලාවටද පාවිච්චි කරන්නේ? ප්‍රධාන භාවිතය. හරි සරලයි. simple past tense කියන්නේ සරල අතීත කාලයනේ. එහෙනම් මොනවද විස්තර කරන්නද පාවිච්චි කරනවා ඇත්තේ? කියන්නේ. මොනවද විස්තර කරන්නේ? අතීත කාලේ. අතීත නම් කරලා ඉවර දේවල්. ඔව් කරලා ඉවර දෙයක් විස්තර කරන්නේ මේ අදහස් දිනන්නේ මේ simple සරල past අතීත tense කාලය සරල අතීත කාලය මේ කළා කරපු දෙයක් විස්තර කරන්නේ නේ එහෙනම් අපි අතීතේ කරපු දේවල් දැන් තප්පරයකට ඉස්සෙල්ලා කරපු දේවල් ඉඳන් අතීතේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා දක්වා අතීතේ ඕනම දවසක විස්තර කරපු දෙයක් හරි අතීතේ ඕනම දවසක කරපු දෙයක් මේකෙන් විස්තර කරන්න පුළුවන් හරි අතීතේ ඕනම දවසක කරපු ක්‍රියාවක් විස්තර කරන්න පුළුවන් ඒ වගේම අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් අපි හිතමු වැස්සා ඊයර වැස්සා ගිය මාසේ වැස්සා ඒක සිදුවීමක් නේ සිදුවීම් විස්තර කරන්නත් පුළුවන් එහෙනම් අතීත ක්‍රියාවන් හෝ සිදුවීම් විස්තර කරනවා හරි ඒක අපි ඉංග්‍රීසියෙන් ලියා ගමු we use අපි පාවිච්චි කරනවා this tense මෙම කාලය මොකටද අපි පාවිච්චි කරනවා මෙම කාලය විස්තර කරන්නට කොහොමද කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා විස්තර කරන්නට මොකද වචනේ විස්තර කරනවා describe to describe very good විස්තර කරන්නට to කියන්න යන්නනේ විස්තර කරන්නට finished actions අවසන් කළ ක්‍රියාවන් එහෙම නැත්නම් අවසන් වූ කියලා මේක ගන්න පුළුවන් මේක අවසන් කළ හෝ අවසන් වූ කියලා ගත්තොත් and සිදුවීම් incidents හරි actions කියන්නේ ක්‍රියාවන් incidents කියන්නේ සිදුවීම් අපි ඔක ලියා ගන්න ඕනේ නේද? ඔව් ලියා ගන්න. දැන් ලියා ගන්න. grammar book එකේ ලියා ගන්න. We use this tense. අපි පාවිච්චි කරනවා මෙම කාලය to describe විස්තර කරන්නට finished අවසන් කළ එමෙත අවසන් වූ කළ හෝ අවසන් වූ ක්‍රියාවන් හෝ සිදුවීම් ක්‍රියාවන් සහ සිදුවීම් හරි ඒවා විස්තර කරන්න තමයි පාවිච්චි කරන්නේ එහෙනම් අතීතයේ කරපු ක්‍රියාවක් අතීතයේ වෙච්ච සිදුවීමක් විස්තර කරනවා හරි සරලයි අතීත ක්‍රියාවන් හා සිදුවීම් විස්තර කරනවා අතීත අතීතයේ කරපු දෙයක් නැත්නම් අතීතයේ වෙච්ච දෙයක් මම සිංහල දෙන්නම් පිටින් දෙන්නම්කෝ අතීත ක්‍රියාවන් සහ සිදුවීම් විස්තර කිරීමට භාවිතා වේ.
අතීත ක්‍රියාවන් සහ සිදුවීම් විස්තර කිරීමට භාවිතා වේ. හරි. ලියලා ඉවර නැත උස්සන්. Raise your hands. සිතිජ, චේතනා, සිහලි, සදෙව් finish. Others hurry up. Easily finished. And take Mankara. Others. Shanaya Hari. Danuja Chiran. Danuja Harida. Hari sir. Hari. Chiran Harida. Hari sir. Hari. Very good. Hari. අපි ඊට පස්සේ බලමු. දැන් එන අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනම ටෙන්ස් එක පාවිච්චි කරන අවස්ථාව මතක තියාගන්න. සිම්පල් ප්‍රසන්ට් නම් පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා ප්‍රධාන වශයෙන්. තවත් අවස්ථා තියෙනවා. ප්‍රසන්ට් කන්ටිනියස් නම් දැන් කර කර ඉන්න ක්‍රියාවන්. හරි. ඒ කියන්නේ am is එක verb එකට ing දාන එක. දැන් simple past කියන්නේ අතීතයේ කරපු දෙයක්. නැත්තම් වෙච්ච සිදුවීම. හරි. ඊට පස්සේ මතක තියාගන්න මේ වාක්‍ය හදන සූත්‍රය මතක තියාගන්න ඕන. formation. formation කියන්නේ සෑදෙන ආකාරය. ඒ කියන්නේ වාක්‍ය සෑදෙන ආකාරය. හරි. මුලින්ම අපි දාන්නේ කාවද? වාක්‍යයේ කර්තෘද ක්‍රියාවද කර්මයේද? Katru. කර්තෘ. මුලින්ම අපි දාන්නේ මේ හැම එකකම කර්තෘ. මම පළවෙනි දවසේ කියලා දුන්නා. මුලින්ම දාන්නේ subject එක. කර්තෘ. ඊට පස්සේ දාන්නේ ක්‍රියාපදේනේ. Yes. verb එක. ඊට පස්සේ දාන්නේ object එකක් තිබ්බොත් කර්මයක් තිබ්බොත් object එක දානවා. ඊට පස්සේ අපි ඉතිරි කොටස් දානවා. කර්තෘ ක්‍රියාව කර්මය. හැබැයි verb එක මතක තියාගන්න අනිවාර්යෙන් තියෙන්න ඕන අතීත කාලේ past form එකේ. හරි. මේක තමයි සූත්‍රය ලියලා කොටු කරගන්න. වාක්‍ය හදන සූත්‍රය ඔක. Like in a flash. හරිද? හරි. අපි බලමු උදාහරණයක්. අපි උදාහරණයක් ලියමු. Example number 1. හරි. හිතන්න තාත්තා, අපේ තාත්තා. නැත්නම් මගේ තාත්තා කාර් එකක් මිලදී ගත්තා. හරි මගේ තාත්තා අලුත් කාර් එකක් මිලදී ගත්තා. ගිය සතියේ. කොහොමද කියන්නේ? My father got a car last week. very good. brilliant. ඔව්. එතන මගේ තාත්තා කාර් එකක් මිලදී ගත්තා කිව්වහම මිලදී ගත්ත තමයි ක්‍රියාපදේ. අතීතයිනේ. මිලදී ගත්තා කියන ක්‍රියාව කළේ කවුද? පත්නි කවුද? තාත්තානේ. හරි මගේ තාත්තා. අපි dad can spoken නම් dad can spoken english නම් අපි ලියද්දි කියන්නේ my father කියලා. my father මගේ තාත්තා. මගේ තාත්තා තමයි කර්තෘනේ. subject එක මම කෙලින් දාලා s කියලා. හරි. මගේ තාත්තා. මිලදී ගන්නවා කියන්නේ buy. ඒකේ past tense තමයි bought. මිලදී ගත්තා කියන්නේ bought. මේ මිලදී ගන්නවා. හරි. මගේ තාත්තා මිලදී ගත්තා. my father bought ක්‍රියාපද සම්බන්ධයෙන් මම පොඩි chart එකක් දෙන්න ලබන සතියේ. හරි. මගේ තාත්තා මිලදී ගත්තා අලුත් කාර් එකක්. පරණ එකක් නෙමෙයි. new car. හරි. එතන මගේ තාත්තා තමයි කර්තෘ. මිලදී ගත්තා තමයි ක්‍රියාපදේ. මොකද්ද මිලදී ගත්තේ? ක්‍රියාවට ලක් වෙච්ච දේ තමයි කර්මයනේ. ක්‍රියාව කරන්නේ කර්තෘ. ක්‍රියාවට ලක් වෙන්නේ මොකද්ද? මිලදී ගත්තේ මොකද්ද? කාර් එකක් නේ. එහෙනම් ඒක තමයි කර්මය. අලුත් කාර් එකක්. object එක. මගේ තාත්තා මිලදී ගත්ත අලුත් කාර් එකක් අපිට ඕනනම් කියන්න බලන්න කවද්ද කියලා. ගිය සතියේ නම් last week. යාලා write in a flash. අන්න අපි වාක්‍යයක් කිව්වා අතීත කාල වාක්‍යයක්.
මගේ තාත්තා මිලදී ගත්ත අලුත් කාර් එකක් ගිය සතියේ. හරි මේ අමතර කොටසක් එනවා. හරි මොකද්ද කියලා තව ඉස්සරහට කියලා දෙන්නම්. දැන් ඕනේ නැහැ. හරිද? next one. හරි. මිට කරන් ඉන්න. හරි උත්තර දෙන්න කිව්වම උත්තර දෙන්න. හරි ඕන මෙතන ලියා ගන්න චොට්ටක්. buy එකේ past tense bought කියලා. buy එකේ past tense තමයි bought. past participle කියලා අපි ඉගෙන ගන්නවා ඉස්සරහට ඒකත් bought ම තමයි. හරි. ඊළඟ එක. අපි ගිය අවුරුද්දේ අනුරාධපුරේ ගියා. අපි අනුරාධපුරේ ගියා ගිය අවුරුද්දේ. We We went Anuradhapura last year. very good. අපි ගියා නම් දැන් මේකේ පත්‍රකවද අපි we යනවා නම් go ගියා නම් went. හරි මේවා මේ පහවතර කියලා දීලා තියෙනවානේ අතීත කාල ක්‍රියාපද. grade 5 පදේ තියෙනවානේ. Yes sir. ඔව්. අපි ගියා. දැන් අනුරාධපුර කියලා විතරක් හරියන්නේ නැහැ. අනුරාධපුරයට කියලා කියන්න ඕනේ. අනුරාධපුර කියලා ලියුවා. ඒක proper noun එක නිසා අනිවාර්යෙන් A capital නගරයක නමක් city එක නමක් එහෙනම් මුල් අකුර capital proper noun එකක්. අනුරාධපුරයට කියන්න to දාන ඉස්සරහට. to අනුරාධපුර. හරි අපි ගියා අනුරාධපුරයට. හරි කවද්ද? ගිය අවුරුද්දේ last year. දැන් මේ වාගේ කතරු කෙනෙක් ඉන්නවා. ක්‍රියාවක් තියෙනවා හැබැයි කර්මයක් නැහැ. හරි. මේ අනුරාධපුරය කියන්නේ ගිය තැනනේ. ඒක ක්‍රියා විශේෂණයක්. තාම තේරෙන්නේ නැහැ. තව ඉස්සරහට තමයි ඒක තේරෙන්නේ. මේක කර්මයක් නෙමෙයි කියලා මතක තියාගන්න. කර්මයක් නෙමෙයි මේක. ක්‍රියාවට ලකුන්නේ නැහැ. හරි. ඒ ඉස්සරහට විශේෂයෙන් කියලා දෙන්නම්. දැන් මෙච්චර හිතන්න ඕනේ නැහැ. අපි ගියා අනුරාධපුරයට ගිය අවුරුද්දේ. last year. හරි next one. හරි නේද? Okay. අමනත උදාහරණ හිතන්න එක්කම මම ඊට පස්සේ අහනවා ඉස්සරහට. හරි. ඊයේ රෑ හයියෙන් වැස්සා. කොහොමද කියන්නේ? ඊයේ රෑ හයියෙන් වැස්සා. Tomorrow night. හේ හෙට රෑ හෙට ඊයේ රෑ. Yesterday night. very it was very rain yesterday. ඊයේ රෑ නම් මම තනි වචනයක් කියලා දෙන්න තියෙනවා. last night. ඊයේ රෑ නම් last night. හරි. yesterday night දාන්නේ. හෙට උදේට tomorrow morning එහෙම කියලා කියනවා. හැබැයි ඊයේ රෑ නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න last night. Last night there was a storm, very big rain. okay. හරි. බොහෝ දුරට හරි ඔයගොල්ලන්ගේ උදාහරණ very good. හරි. මතක තියාගන්න වැස්ස සම්බන්ධ වාක්‍ය ලියනවා නම් මොකෙන්ද පටන් ගන්න ඕන අනිවාර්යයෙන්? මොකද වචනේ? කො Last night. it හරි අයි මේ වහිනවා කියන ක්‍රියාවට දැන් මුලින් මොකක්ද දාන්නේ කතරුනේ මුලින් කතරුව දාන්න ඕනේ නේ කතරු මුලින් ඉන්නවා හරි එහෙනම් it වලින් පටන් ගන්න ඕනේ ඇයි මේ වහිනවා කියන ක්‍රියාව කලේ කවුද වස්සන්නේ අපි දන්නේ නැහනේ වහිනවා කියන ක්‍රියාව කරන කෙනා අපි දන්නේ නැහැ හරි ඒ කියන්නේ මේ ක්‍රියාවේ කතරු ක්‍රියාව කරන කෙනා දන්නේ නැහැ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ කතරු දන්නේ නැති නිසා කතරු දන්නේ නැති හැම වාක්‍යයකම අපි දානවා බොහෝ විට it කියලා තවත් වෙන අවස්ථා තියෙනවා 99ක් අවස්ථාවලදී it කියලා දානවා කතරුව දන්නේ නැත්තම්. හරි. it එකට තේරුමක් නැහැ. it දැම්මට යාට සිංහල තේරුමක් නැහැ. හරි. වහිනවා කියන්නේ rain. වැස්සා නම් ඊඩි දානවා rain. මේකේ තේරුම වැස්සා. it එකට තේරුමක් නැහැ. it rain කියන්නේ වැස්සා. it rained වැස්සා. හයියෙන් කියලා කොහොමද කියන්නේ? හයියෙන් කියලා heavily කියන්න පුළුවන්. heavily කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් spoken english වලදී අපි කියනවා Cats and dogs. cats and dogs. හයියෙන් වැස්සා. it rained cats and dogs. හයියෙන් වැස්සා. එහෙම නැත්නම් it rained heavily. ලියද්දි වඩා හොඳ heavily කියලා කියන එක. හරි. ඔව්. කියන්නේ It was rain කිව්වොත් එහෙම නේද?
it was raining කියලා කියන එක තව ටෙන්ස් එකක්. හරි. එනනේ ගැටපෙලි පේනවද? ඔව් සර්. ඔව්. ඒ කියන්නේ වහිමින් තිබුණා කියන එක. මේ කියන්නේ rain කියන්නේ වහිනවා, raining කියන්නේ වහිමින් was කියන්නේ තිබුණා. ඒ වහිමින් තිබුණා. අර වැහැ තිබුණා. ක්‍රියාවේ අතරමැද. වහින ගමන් තිබුණා, වහිමින් තිබුණා. දැන් ඊයේ මේ වෙලාවට වහිමින් තිබුණා. ඒ කියන්නේ ඊයේ මේ වෙලාවේදී වහින එකේ අතරමැද තිබුණේ. වැස්සේ අතරමැද අවස්ථාවක වහිමින් තිබුණා. ඒ කියන්නේ වහින්න පටන් අරන් ඉවර වෙලා නැහැ. වැස්සේ අතරමැද අවස්ථාවක තිබුණා. it was raining කිව්වොත් ඒකයි තේරුම. කියන්නේ වහිමින් තිබුණා. මේ කියන්නේ නිකම්ම වැස්සා. හරි මේ ටෙන්ස් එක තව ඉස්සරහට එනවා. ඒක තවත් ටෙන්ස් එකක්. හරි. එහෙනම් it rained heavily කියන්නේ හයියෙන් වැස්සා. මේක පොඩ්ඩක් දාගන්න cats and dogs කියන තවර හැදලා දාගන්න. ඊයේ රෑ නම් last night නේ. ඊයේ රෑ නම් last night. හරි. මොකද අද රෑට කියන්නේ? අද රෑට. Today night. නෑ. ටීවී එක දැකලා ඇති. මොනවා හරි වැඩසටහන යනවා කියලා අද රෑට. Tonight. Tonight. Tonight කියන අද රෑ. මෙතන පැත්තකින් ලියා ගන්න එක මේකට අදාළ නෑ. පැත්තකින් ලියා ගන්න. පොතේ අර උඩ සුදු පාට තීරුවක් තියෙන ඒ වගේ තැනක ලියා ගන්න පුළුවන්. Tonight අද රෑ. හරි. Can you give me examples? උදාහරණ දෙන්න පුළුවන්ද? අතීත කාලේ උදාහරණ මොනතරම් කියන්න පුළුවන් නේ? කියන්න බෑ. ඔයගොල්ලෝ අතීතේ කරපු දේවල්. ඔයගොල්ලෝගේ අම්මා සර් ඒ තාත්තා. කාලේ කියලා කියන්නේ කොහොමද? හා? ඒ කාලේ කියලා කියන්නේ කොහොමද? At that time. වාට කියනවනේ දීර්ඝ කාලයකට කලින් නම් a long time ago. A long time ago. ගොඩ කාලයකට කලින්. ඒ කාලේ නම් at that time. එක්සැම්පල් එකක් කියන්නද? හරි කියන්නේ. We went to Kandy and Kalutara last month. Last month. Very good. How did you go? යන තහනම් නේද? Okay. Just an example. හරි උදාහරණ දෙනවද? සර් චේතන එක්සැම්පල් එකක් කියන්න. හරි කියන්නේ. We went to the school a long time ago. මට තියන we went to the school කියන්නේ we went to school ද දාන්න එපා. මොකද ඒ ප්‍රධාන ඉගෙන ගන්න යනවා නම් ද දාන්න බෑ. දැන් හිතන්න ඉස්කෝලේ ටීචර් කෙනෙක් හම්බෙන්න ගියා. ප්‍රින්සිපල් හම්බෙන්න ගියා නම් ඉගෙන ගන්න නෙමෙයිනේ. එහෙනම් ද දානවා. ඉගෙන ගන්න යනවා නම් ද දාන්නේ නැහැ. we went to school ද දාන්නේ නැහැ. හරි very good. Sir, tisali example එකක් හරි තිසලි කියන්නේ තිසලි. Nurses strike yesterday. Nurses striked yesterday. Okay. හරි. එහෙනම් මේ දැක නේද? අපි last year දැම්මා. දැන් yesterday කියලා කිව්වා. last week කියලා දැම්මා. සාමාන්‍යයෙන් අතීතයේ හැඟෙන පදයකුත් මේකට දානවා. අනිවාර්ය නෑ දාන එක. දැන් last year දාන එක අනිවාර්ය නෑ. අපි අනුරාධපුරේ ගියා කියලා නතර කරන්න පුළුවන්. අනිවාර්ය නෑ. හැබැයි දැම්මොත් තවත් අර්ථවත් නේ. හරි. එහෙනම් මේකෙදි මේ වගේ පද දානවා. මම මේ වගේ පද කිහිපයක් අන්තිමට දෙන්නම්. හරි. මට ලියුමක් ලැබුණා. මගේ මාමගෙන්. කොහොමද කියන්නේ? මට මගේ මාමගෙන් ලියුමක් ලැබුණා. කොහොමද කියන්නේ? I got a letter by my uncle. By Very my uncle. I got කියන්නත් පුළුවන් නැත්නම් I received කියන්නත් පුළුවන්. මට ලැබුණා. I received a letter ලියුමක්. හරි received කියන්නේ ලැබුණා. මට ලැබුණා ලියුමක්. මගේ මාමා my uncle මගේ මාමගෙන් from my uncle. From my uncle. අවද අපි ගාමු ඊයේ කියලා මාමා ඉන්නේ පිටරට. හරි he lives abroad. Sir, He sent a letter. So I received a letter from my uncle. අපි දාමු yesterday කියලා. හරි කියන්නේ. sir, got කියන එකේ receive කියන එකේ වෙනසක් තියෙනවද? got කියලා කියන අපි ලබා ගත්තා ලැබුණා. හරි. receive කියන්නේ ලැබුණා කියන එක තමයි. Okay, sir. මෙහෙමයි. තව get කියලා කියනවා. අපි බලෙන් මොනවා හරි ගන්නවා නම් ඒකටත් get කියලා කියනවා. receive කියන්නේ නිකම්ම ලැබුණා කියන එක.
එහෙම තේරුමකුත් තියෙනවා. තව get got දාලා තව අලුත් වචන හැබැයි හදනවා. receipt එකේ එහෙම හදන්න බෑ. get දාලා කලුර වෙනවා. receive එකේ එහෙම හදන්න බෑ. හරි ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. get එකේ තව අලුත් වචන හදන්න පුළුවන්. receive එකේ එහෙම දාන්න බෑ. get එකේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. හරි. receive කියන්නේ receive කියන එකේ past tense නේ. ඒක චුට්ටක් දාගන්න. ed දාලා තමයි ගොඩක් ඒවා අතීත කාලේ කරන්නේ. ඒ regular verbs irregular verbs කියලා වර්ග දෙකක් තියෙනවා. ඒවා ගැන මම ලබන සතියේ කියලා දෙන්නම්. පොඩි chart එකක් දීලා. හරි. next one. Sir, ඔව් කියන්නේ. ලියුමක් කියවනකොට කොහොමද කියන්නේ? යවනකොට කියන්නේ sent. sent. ඒකේ past tense sent. හරි. සාමාන්‍යයෙන් ඔය කාර් එහෙම හදන්නේ කවුද? දැන් හිතන්න කාර් එකක එන්ජින් එක හදනවා. කවුද ඒ හදන්නේ? යාට කියන නම මොකද්ද? Mechanical. මෙකැනික් නේ මෙකැනික්. ඔව් මෙකැනික් කියලා. හරි වචනේ මෙකැනික්. මෙකැනික් හරි අපේ කාර් එක හැදුවා. කොහොමද කියන්නේ? mechanic Mechanic is made Mechanic made repair of our car. yeah very good. repaired නේ හැදුවා කියන්නේ මේක නෙමෙයි දෙන්නේ. අලුත් වැඩියා කළා කියන එකනේ. repaired. the mechanic අද කියන්නේ ද කියලා දාන්න ඕනේ මේ ගණන් කරන්න පුළුවන් නාම පදයක් තියෙනවා නම් ගණන් කරන්න පුළුවන් countable noun එකක් නේ mechanic කියන්නේ. එහෙනම් හරි ද හරි article එකක් දාන්න ඕන. හරි. කාර්මික ශිල්පියා නම් the mechanic. repaired අලුත් වැඩියා කළා. අපේ කාර් එක our car. හරි. අපි දාමු දවසකුත් ගිය අඟහරුවාදා කොහොමද කියන්නේ ගිය අඟහරුවාදා ගිය අඟහරුවාදා කියලා කොහොමද කියන්නේ last Tuesday. last Tuesday Yesterday, ඔව් last කියලා දානවා last Tuesday හරි හරි මම මේකේ අන්තිමට දෙන්නම් අර මම කියවන අර වචන කිහිපයක් දෙනවා කියලා අතීත කාලේ හංගවන්නේ ඒ ටික ඉතාමත් වැදගත් මොකද මේ වගේ වචනයක් පේපර් එකේ තිබ්බොත් දැන් හිස්තැන් පුරවන්න එනවනේ විභාගෙට එනවා හිස්තැන් පුරවන්න හරි verb form එක දාලා දැන් මෙතන හිස්තැනක් දීලා මේ හිස්තැනට අදාළ වචනේ හොයන්න කියලා ඒගොල්ලෝ කියනවා රිප්ලයි එකට හිස්තැනක් දීලා එනවා මේ last Tuesday කියලා තියෙන එකෙන් අපි දැනගන්න මේ මෙතන එනවනේ අතීත කාලේ කියලා එන වරහන් තුල දෙනවා රිපෙයාර් කියලා දැන් මෙතන දාන්නේ is preparing ද රිපෙයාර් විතරද ඉතින් රිපෙයාර්ස් කියලා එස්සපුරක් දානවද අතීත කාලේ ගන්නවද ඒක තීරණය කරන්නේ මෙන්න මෙතන තියෙන චූටි වචනකින් මේ last Tuesday කියලා දිනන එහෙනම් ගිය අඟහරුවාදා එහෙනම් අතීත කාලයි අතීත කාලය කියලා දැනගත්තාම මේකේ අතීත කාලේ verb එක දානවා මෙතන එහෙමයි තීරණය කරන්නේ විභාගෙදී හරි එහෙනම් මේ විභාගෙදී ඊටමත් වැදගත් වෙන වචන ටිකක් තමයි මේ දෙන්නේ ලියා ගන්න පහලින් අතීත බව හංගවන වචන. හරි. මොකද මාත්‍රකාවක් ඕනේ ලියා ගන්න. මේවෙන් අතීත බව හැංග වෙනවා. පහලින් ලියා ගන්න කරුවක් දාලා yesterday කියන්න පුළුවන්. අතීතයිනේ ඊයේ. තව last දාලා ඕන එකක් ගන්න පුළුවන් නේ. last week. හරි. last week. එහෙම නැත්නම් last month, ඊයේ මාසේ last week ගිය සතියේ last month ගිය මාසේ last year ගිය අවුරුද්දේ හරි last monday ගිය සඳුදා අනිවාර්යයෙන්ම proper noun මුල් අකුර capital දවස්වල නම් proper nouns මුල් අකුර capital ගිය සඳුදා තව ක්‍රමයක් තියෙනවා මේ කලින් කියන එක කියන්නේ දන්නවද කොහොමද කියන්නේ මේක සති දෙකකට කලින් කොහොමද කියන්නේ සති දෙකකට පෙර last 2 weeks. no Last week. no ඒ ගිය සති දෙකේ කියන තේරුම සති දෙකකට පෙර කලින් 2 ago weeks. ago හරි 2 weeks ago ඒ කියන්නේ සති දෙකකට පෙර ago කියන්නේ පෙර කියන එක කලින් කියන එක හරි. පෙර
නැත්නම් खाली. මේකත් පාවිච්චි කරනවා නිතරම. හරි ඒ විදිහට කියන්න පුළුවන්. අපි දාමු තව 2 years ago. අවුරුදු දෙකකට කලින් 2 years ago. හරි ඒ වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තේරුම දන්නවද? A decade ago. decade කියන්නේ මොකක්ද? දශකය. දශකය කියන්නේ අවුරුදු කීයක්ද? 10ක්. ඔව් අවුරුදු 10කට කලින්. හරි මේ වගේ වචන දාන්න පුළුවන්. හරි මේ වගේ වචන තියෙනවා නම් තවත් වචන තියෙනවා මේ ටික ඇති ඔයගොල්ලන්ගේ මට්ටමට. මේ වගේ වචන තියෙනවා නම් අපි දැනගන්නවා මේක අතීත කාලයෙන් කියන්නේ කියලා. සර් ඔකේ. සර් කොහොමද කියන්නේ මම දැනුයි ක්ලාස් එකට ජොයින් වුනේ කියලා? I have just joined the class. Present perfect කියලා ඒකත් වෙනම tense එකක්. I have just joined the class ඒක තියෙන්නේ 7 වෙනි tense එක. 7 වෙනි tense මේ තුනනේ 7. 7th one. I have just joined the class. මේ අපි spoken English එකේ උනන් විතරම කියනවා. I have කියන එක I කියලා කියනවා. I have just joined the class. මම දැන් මේ ක්ලාස් එකට සම්බන්ධ වුණා විතරයි. මේ දැන් සම්බන්ධ. මේ දැන් වෙච්ච ක්‍රියාවක් නම් ඒකත් අතීත තමයි. හැබැයි මේ දැන් අතීත නම් වෙනත් ටෙන්ස් එකක් තියෙනවා ඒකට. හරි මේවත් එහෙම එච්චර හිතන්න ඕනේ දැනට මේ ටික පාඩම් කරගන්න. ස්ටෙප් බයි ස්ටෙප් යන්න. ඒ වෙනස්කම් තියෙනවා මම ඉස්සරහට කියලා දෙන්නම්. හැබැයි මේක තමයි වැදගත්ම දේ ඉංග්‍රීසියෙන්. හරිද? ඉවරනත් උසන්? ඉවරයි සර්. මොකද කටුන වල මිස් කොල් එකක් ගන්න කවුරු කට්ටු උනත්. හරි මේවා තේරුම් ගන්නවනේ. yesterday ඊයේ, last week ගිය සතියේ අනිත් ඒවා බලවන්නේ. last monday ගිය සඳුදා 2 weeks ago. ago කියන්නේ පෙර. සති දෙකකට කලින්. a decade ago කියන්නේ දශකයකට පෙර. අවුරුදු 100කට කලින් නම් අවුරුදු 100කට පෙර. අවුරුදු 100කට කලින් නම් 100 a century ago. ඕන ලියා ගන්න a century ago. century කියන්නේ ශත වර්ෂය. ගොඩ කාලයකට පෙර දීර්ඝ කාලයකට පෙර නම් a long time ago. හරි ඔන්න තවත් දෙකක් ඕනනම් දුන්නා. a long time ago කියන්නේ දීර්ඝ කාලයකට පෙර. කතාවක් එහෙම ලියද්දි වැදගත්. a long time ago දීර්ඝ කාලයකට පෙර රජ කෙනෙක් හිටියා. there lived a king. එහෙම කියන්න පුළුවන්. හරි. දැන් මේ පාඩමේ 90ක් ඉවරයි. මේ ලෙසන් එකේ 90ක් ඉවරයි. හරි මම වෙනම verb forms ගැන ලබන සතියේ කියලා දෙනවා. අද පාඩමේ 90ක් ඉවරයි. ඊළඟ දෙන්න. හරි. ඔයගොල්ලෝ කවුරුත් නෙමෙයි පොල් කරන්නේ. ඔය ඉන්නවනේ හරි. දැන් අපි කතා කළේ මේවා ඔක්කොම ඇත යන අර්ථයේ වාක්‍ය නේද? ඔක්කොම පොසිටිව් සෙන්ටෙන්සස් නේද? නැහැ කියලා එකක්වත් නැහැනේ. කළේ නැහැ. ඔක්කොම කළා කියන ඒවානේ. අලුත් වැඩියා කළා. අනුරාධපුරේ ගියා. තාත්තා කාර් එකක් මිලදී ගත්තා. ගත්තේ නැහැ නෙමෙයි. නැහැ කියලා කිව්වේ නැහැ එකක්වත්. අපි බලමු නැහැ කියලා කොහොමද කියන්නේ කියලා. එක වාක්‍යයක් අරන් බලමු. හරි මම පොසිටිව් වාක්‍යයක් දෙනවා. ලියාගෙන අනුමාත්‍රකාවක්. පොසිටිව් ෆෝම්. ඇත යන අර්ථයේ වාක්‍ය. ලියාගන්න. හරි. මගේ අම්මා රසවත් ආහාර වේලක් හැදුවා. කොහොමද කියන්නේ? My mother is tasty. My mother made a delicious meal. ඔව්. මගේ අම්මා නම් my mother. හැදුවා නම් prepare කියලා ගන්නත් පුළුවන්. මම මෙතන පොඩ ඕනකමින් cook කියලා දානවා. ඉව්වා කියලා කියන්න පුළුවන්. prepare කියලා ගන්නත් පුළුවන් ඕන. cook කියලා ගමු අපි මෙතන. මේක බලන්න පැහැදිලි කරන්න ලේසි නිසා මම ගන්නවා cook. දන්න එකක්. ලේසි එකක්.
හරි. මගේ අම්මා ඉව්වා. මොකක්ද ඉව්වේ? රසවත් ආහාර වේලා. a delicious දැන් tasty කියන්නත් පුළුවන්. කෑම වේලක් නම් meal. රසවත් ආහාර වේලා. හරි කවද්ද ඉව්වේ කියලා මම කිව්වේ නෑ. කවදා හරි ඉව්වා. මගේ අම්මා ඉව්වා රසවත් ආහාර වේලා. ලියගන්න. හරි. මේ ඉව්වනේ. ඉව්වේ නෑ කියලා කොහොමද කියන්නේ? ඉව්වේ නැත්තම් මේ ඉව්වා. ඉව්වේ නෑ. Don't cook My mother didn't cook. a delicious meal. Did ඔව්, not මට උත්තර එනවා. ඔව් did not. did not එකේ ed දානවද නැද්ද? දානවා. දානවා sure. දාන්නේ නැහැ. did ආවොත් වාක්‍යේ කොහේ හරි did තියෙනවා නම් මෙයා present වෙනවා. ed අයින් වෙනවා. එකපාරක් අතීත කළාම ඇති. මොකද did දැම්මම අතීතයි. did කියන එකෙන් අතීතයි කියලා හැඟවෙනවා. දෙපාරක් අතීත කරන්න ඕනේ නැහැ. වාක්‍යයේ did තියෙනවා නම් අපි ed දාන්නේ නැහැ. මතක තියාගන්න. මෙයා present tense එකෙන් තමයි තියන්නේ. හරි. බලමු අපි. මගේ අම්මා නම් my mother. ඉව්වා කියන්නේ cook නේ. ඉව්වේ නැහැ. අතීතයේ දෙයක් කළේ නැහැ කියන්නේ did not දාන්න. අතීතයේ දෙයක් කළේ නැහැ කියලා කියන්නේ did not දානවා. අතේ තියාගන්න did not දාන්න. මොනවද කළේ නැත්තේ? ඉව්වේ නැහැ. උයනවා කියන්නේ cook නේ. did not cook. මෙතන did තියෙන නිසා මෙතන did තියෙන නිසා මෙතන ed දාන්නේ නැහැ. did සමග cook කියන්නේ මේ දෙකේම තේරුම cook තමයි. මේකට සමානයි. මේකට සමානයි. did plus cook කියන්නේ did සහ cook කියන්නේ මේ දෙක එකතු කළාම ඉව්වා තමයි. මොකද cook කියන්නේ උයනවා, did කියන්නේ අතීතයි. එහෙනම් මේ දෙකේ තේරුම ඉව්වා තමයි. did not cook කියන්නේ ඉව්වේ නැහැ. not අහම කලේ නැහැ. මගේ අම්මා ඉව්වේ නැහැ. මොනවද? රසවත් ආහාර වේලක්, a delicious food. delicious meal. food කියලා දාන්න පුළුවන් නම් ආහාරයක් කියන්න. meal කෑම වේලක්. ආහාර වේලක්. හරි. එහෙනම් did not cook කියන එකේ තේරුම ලියන්න. මේකේ තේරුම highlight කරලා ලියන්න. ඉව්වේ නැහැ. හරි. මෙන්න නෙගටිව් වාක්‍ය. මගේ අම්මා ඉව්වේ නැහැ රසවත් ආහාර වේලක්. හරි. හරි. කොහොමද කියන්නේ? මම ඊයේ ඉස්කෝලේ ගියේ නැහැ. මම ඊයේ පාසල් ගියේ නැහැ. කියන්න බලන්න. I did not go to school yesterday. Very good. I did not go. ඔව් ගියේ නැත්තම් නැහැ නම් did not දැම්මා. දැන් went නෙමෙයි go. went කියලා කියන්නේ go. present tense එක ගන්නෙ. I did not go. මම ගියේ නැහැ to school පාසලට yesterday. හරි. because I was under the weather නේ. අසනීපෙන් හිටියා. I was sick. I was ill. Under the weather. හරි. හරි නේද පැහැදිලිද? හරි. අවසාන එක මම තව එකක් කියන්නම්කෝ. මම රචනාව ලිව්වේ නැහැ. මම රචනාව ලිව්වේ නැහැ. I did not write the essay. I did not write the essay. The essay. vowel sound නේ. the නෙමෙයි the essay. Very good. I did not write the essay. හරි. ඊට අපි ලියමු question 4. කාටද උදාහරණයක් කියන්න පුළුවන්ද? නෙගටිව් වලින්. කැමති උදාහරණයක්. නැහැ කියලා මොනවා හරි අතීතයේ කලේ නැහැ. Sir, චේතනා කියන්නද? කියන්න. My father did not go to school. Did Go not to go work. to work. Very good. My father Yesterday. did not go to work yesterday. Yesterday. Okay, very good. වැඩට ගියේ නැහැ. Did not go to work. Question 4. ඒ කියන්නේ ප්‍රශ්න හදන විදිහ. හරි. Simple present tense එකේ ප්‍රශ්න හදද්දී නම් do හරි does හරි ඉස්සරහට ගන්නවා කියලා කියලා දුන්නා මතකද? Simple present tense එකේ ප්‍රශ්න හදද්දී do හරි does හරි ඉස්සරහට ගන්නවා. Simple present tense එකේ නැහැ කියලා කියන්නේ did not නෙමෙයි do not හරි does not හරි මතක ඇති. Simple present tense එකේ වර්තමාන කාලේ නැහැ කියලා කියන්නේ do not හරි does not හරි දානවා. දැන් my mother does not cook කියන්නේ අම්මා උයන්නේ නැහැ. ඒ වර්තමාන.
මතකනේ එහෙනම් do does දාන්නේ simple present tense එකේදී වර්තමාන කාලයේදී අතීත කාලයේදී past tense එකේදී අපි දාන්නේ simple past එකේදී did කියන එක. do does එකේ අතීතය did. හරි. එහෙනම් අතීත කාලේ ප්‍රශ්නයක් අහද්දී did එක ඉස්සරහට ගත්තා නම් හරි. did වලින් පටන් ගන්නවා. දැන් මේකෙදී මගේ අම්මා කියලා ගන්නත් පුළුවන් ඔයාගේ අම්මා කියලා තෝරනම් ගන්න පුළුවන් දෙකම හරි. ගම් my mother කියලා. did my mother ඒ කියන්නේ මට අහන්න ඕන මගේ අම්මා රසවත් කෑම වේලක් ඉව්වද කියලා. හරි. Did my ඒක mother ඔව් ඒක හදන්නේ මේ වාක්‍යෙම තමයි ගන්න. මේ පොසිටිව් උඩ වාක්‍යෙම තමයි අපි ගන්න. හරි. හැබැයි did වලින් පටන් ගන්න ඕන. did my mother දැන් cook කියලා ed දානවද නැහැ? did තියනවා නම් ed අයින් කරනවා. නිකම්ම cook. My mother cook a delicious meal. very good. මගේ අම්මා did cook කියන්නේ ඉව්වා. දැන් did cook කියන තේරුම මේ බලන්න මෙතනක් තියෙන්නේ. did cook සමානයි cook ඉව්වා. did එක ඉස්සරහට ආවම ඉව්වාද ප්‍රශ්නයක්. did එක ඉස්සරහට ආවොත් ප්‍රශ්නයක් ඉව්වාද. හරි. did cook කියන්නේ ඉව්වා. හරි. did එක ඉස්සරහට ගත්තොත් ඉව්වාද ප්‍රශ්නයක්. did my mother cook මගේ අම්මා ඉව්වාද මොනවද? අසවත් කෑම වේලා. delicious meal. ප්‍රශ්නයක් නිසා question mark එක දානවා. හරි මේක තේරුම ලියා ගන්න. මගේ අම්මා රසවත් ආහාර වේලා ඉව්වද? So example එකක් කියන්නද? හරි ඉඳලා කියන්න. Did my best friend go to school? very good. sir චේතනා example එකක් කියන්නද? හරි කියන්න. Did my father go to work? very good. ඔයාගේ ලන්ච් එක ගත්තද කොහමද අහන්නේ? ඔයාගේ ලන්ච් එක ගත්තද? දිවා ආහාරය ගත්තද? You have a Did you lunch? have a lunch? ගත්තාද? Have your did එකෙන් පටන් ගන්න. අතීත Did you Did you have Did you have your lunch? Did you have your lunch? හරි. ඒතර ගත්තා කියන්නේ have කියලා තමයි දාන්නේ. කෑවා කියන්නේ eat නෙමෙයි එතෙන්දි ගන්නෙ. වඩා හොඳයි have දාන්නේ. Did you eat කියන එකත් හරි. Did you eat? ඔයා කෑවද? ඊට වඩා හොඳයි did you have කියන එක. have have. Did you have your lunch? හරි අවසාන එක මේකේ. අපිට ප්‍රශ්න අහන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවානේ. ඉව්වාද කියලා අහන්නත් පුළුවන්, ඉව්වේ නැද්ද කියලාත් අහන්න පුළුවන්. නේද? මේ ඉව්වාද? ඉව්වේ නැද්ද කියලා කොහමද අහන්නේ? ඉව්වේ නැද්ද? මේක වෙනස් කරන්න. මගේ අම්මා රසවත් කෑම වේලක් ඉව්වාද? ඉව්වේ නැද්ද? Yes. didn't very good. Didn't. ඒක didn't කළා නම් හරි. not එකක් දාන්න තියෙන්නේ. අවසාන එක question form negative. ඒ කියන්නේ ප්‍රශ්න හැබැයි නැත යන අර්ථයේ ප්‍රශ්න. negative ප්‍රශ්න. මේවා positive ප්‍රශ්න. මේවා positive. එතකොට positive කියලා කියන්න හොඳ නෑනේ. හරි. නැත යන අර්ථයේ ප්‍රශ්න question form negative. හරි. ඉව්වේ නැද්ද? ඉව්වාද නම් did දානවා. ඉව්වේ නැද්ද නම් didn't කරනවා. Didn't my mother තවත් කණයක් කියලා මම එකක් කියන්නම්. Didn't my mother cook? මේකම did එක didn't කළා එච්චරයි. ඒතකොට ඉව්වේ නැද්ද? a delicious meal. මේක තේරුම ලියා ගන්න. හරි. මගේ අම්මා රසවත් කෑම වේලක් නැත්නම් ආහාර වේලක් යුවේ නැද්ද? So example එකක් කියන්න. හරි කියන්න. didn't දාන්න. Didn't my best friend go to school? Okay. Very good. හරි. ඉක්මන ලියා ගන්න. ඉවරයි. මේ පාඩම ඉවරයි. මම කියන්නේ තවත් එක ක්‍රමයක් තියෙනවා කියලා මේක අහන්න. ඒ අනිත් ක්‍රමය තමයි did my mother කියලා දාලා අර not එක මෙතන දැම්මොත් වැරදි. did not කියලා not එකක් දාන්න බෑ. ඉුවේ නැද්ද කියලා අහන්න not එකක් එනවානේ. ඉුවාද නම් මෙහෙමයි. ඉුවේ නැද්ද කියන මෙතන not එකක් දාන්න ඕන. මේ not එක my mother වලට පස්සේ දැම්මොත් හරි.
මෙතෙන්ට not එක දැම්මොත් වැරදි. did not කියලා දැම්මොත් වැරදි. කෙටි කරලා ගන්න පුළුවන් didn't කියලා. එහෙම තමයි grammar. නිකම්ම not එක දැම්මොත් මෙතෙන්ට වැරදි. හරි. තවත් ක්‍රමයක් තියෙනවා මෙහෙම. එහෙනම් මෙතෙන් not එක දාලා ලියන්න පුළුවන් මේකම. හරි did my mother not cook කියලා යන්න පුළුවන්. not එක මෙතෙන් දාලා යනවා. මේකත් හරි. did අදට මේ ග්‍රැමර් පාඩම ඉවරයි. මේ අනිත් ක්‍රමය. සාමාන්‍ය ලියද්දි වැඩිපුර මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. මේක ස්පෝකන් වැඩිපුරම මේක ලියන්න පාවිච්චි කරනවා. මේක ඔයාලට මතක තියාගන්න ලේසි හැබැයි. ක්‍රම දෙකම මතක තියාගන්න කොහොමද එතකොට? හරි. හරිද? ඉවරනාත උසන්. හරි මේ ටෙන්සස් ටික ඉතාමත් වැදගත්. අපි ඉස්සරහට මේවෙන් ඔක්කොගෙම රිවිෂන් එකකුත් කරනවා ඊට පස්සේ ඔක්කොම කළාට පස්සේ ලස්සනට මතක් කරලා දෙනවා. ඒ ටික අනිවාර්යෙන් පාඩම් කරලා තියාගන්න. හරි. Take your textbook again. අච්චුපත ගන්න. කරලා ගන්න අවස්ථාව දැනට. අපි නැවතුනේ පිටුව 36. page number 36. හරි නේද? ඉවරයි නේද මේක හැමෝම? තේරෙනා ඉන්නවනේ කියන්නේ? Are you still writing? No. නෑ නේද? No. හරි. කරලා ගන්න පිටුව 36. page number 36. ඒකේ activity 6. හරි. spot the difference. difference කියලා හරි විදිහට කිව්වොත් difference. differences වෙනස්කම්. differences වෙනස්කම්. spot නිරීක්ෂණය කරන්න. හරි. වෙනස්කම් නිරීක්ෂණය කරන්න. يعني differences කියන්නේ වෙනස්කම්, spot කියන්නේ නිරීක්ෂණය කරන්න නැත්නම් හඳුනා ගන්න. හරි. වෙනස්කම් නිරීක්ෂණය කරන්න. හරි. මේ මොනවාද මේ? activity 6 එකේ තියෙන මොනවාද? What can you see? old kitchen and new kitchen. Very good. You can see an old kitchen and a modern kitchen, new kitchen. හරි. පරණ කුස්සියකුයි අලුත් කුස්සියකුයි නේ. හරි. බලන්න. compare. compare කියන්නේ මොකද්ද? කියන සංසන්දනය කරන්න. compare සංසන්දනය කරන්න. සංසන්දනය කරන්න. picture A with picture B. A පින්තූරේ B පින්තූරේ සමග සංසන්දනය කරන්න. හරි. ඒ කියන්නේ වෙනස්කම් හඳුනා ගන්න තියෙනවා අපිට. මේකට වඩා මේක වෙනස් ඒ විදිහට කියන්නයි තියෙන්නේ. හරි. picture A එකේ ඔයාලට පේනවා පින්තූර වගේක් තියෙනවා. picture B එකේ පින්තූර වගේක් තියෙනවා. ඒතර මේවා විස්තර කරන වචන තියෙනවා පිටුව 37. හරි. mortar and pestle. ඒ කියන්නේ මොකද්ද? mortar and pestle කියන්නේ දන්නවද? මෝල් ගහයි. හයියෙන් කියන්නේ? වංගෙඩියයි මෝල් ගහයි නේ. මෝල් ගහයි. ඔව්. mortar කියන්නේ මොකද්ද? වංගෙඩියද මෝල් ගහද? mortar. වංගෙඩිය කියන mortar වංගෙඩිය pestle කියන්නේ මෝල් ගහ. pestle කියන්නේ මෝල් ගහ mortar වංගෙඩිය. හරි වට පේනවනේ වංගෙඩියයි මෝල් ගහයි picture A එකේ තියෙනවා පරණ කුස්සියේ තියෙනවා. අලුත් කුස්සියේ නෑනේ. අන්න වෙනස්කමක්. හරි. grinding stone. grind කියන්නේ අඹරනවා කියන එකනේ. grinding stone කියන්නේ මොකද්ද? stone කියන්නේ ගල. ඇඹරුම් ගල. ඇඹරුම් ගල. එහෙම නැත්නම් මිරිස් ගල. මිරිස් ගල එහෙම නැත්නම් ඇඹරුම් ගල කියලා කියනවා. ඔව් මිරිස් ගල නැත්නම් ඇඹරුම් ගල. පාට පේනව නේද? මිරිස් ගලක් තියෙනවා picture A එකේ පේනව නේද? අර මේසේ ළඟ තියෙනවා. හරි ඒව බලන්න.
winnowing fan කියන්නේ මොකද්ද? මොකක් හරි fan එකක්ද? No. මොකද්ද? උල්ල. කුල්ල. winnowing fan කියන්නේ කුල්ල. කියන්නේ කුල්ල කියලා දන්නේ නැත්තම් කුල්ලක් තියෙනවා picture එකේනේ. හරි. bamboo steamer. bamboo steamer කියන්නේ මොකද්ද? මොකද්ද bamboo steamer? පිට්ටු බම්බු. පිට්ටු බම්බුව. very good. පිට්ටු බම්බුව. කියන්නේ පිට්ටු බම්බුව. හරි. සාමාන්‍ය ස්ටීම් කියන්නේ ඔය වාෂ්පාලන දුම් වලනට ස්ටීම් කියලා කියනවානේ. ස්ටීමර් කියන්නේ හුමාලෙන් මොන හරි දෙයක් තම්බන එකක්. හුමාලෙන් ජල වාෂ්ප වලින් තම්බනවා නම් ස්ටීම් එකක් කියලා කියනවා. ඒතර බැම්බු ස්ටීමර් කියන්නේ සාමාන්‍යයෙන් පිට්ටු බම්බුවට වඩ පේනවා පිට්ටු බම්බුවක් මොඩර්න් එකේ තියෙනවානේ අලුත් එකේ තියෙනවා. අලුත් එකේ නම් තියෙනවානේ. සර් පිට්ටු බම්බුවක් තියෙනවා මේසේ උඩ අර පිච් ඒකේ පිච්චේ එකේ තියනවද? ඒක ගුරුලේත්තුවක් නේ. ගුරුලේත්තුවක් කියලා අපි ගමු. ඔව් බලමුකෝ අපි කමන්නේ. අපි ඒක ඩිස්කස් කරමු. මම හිතන්නේ ගුරුලේත්තුවක් වගේ තමයි මට පේන්නේ. මේසේ උඩ. හරි. මොකද? එහෙනම් මදි. හරි. අපි ඒක ඩිස්කස් කරමු. ඩිස්කස් කරමු වෙනස්කම් ගැන කියද්දි ඉස්සෙල්ලා වචන බලමු. හරි. ඊට පස්සේ තියෙනවා බ්ලෙන්ඩර්. දන්නවනේ බ්ලෙන්ඩර් එක? බ්ලෙන්ඩර් එක. හරි. බ්ලෙන්ඩ් කියන්නේ මිශ්‍ර කරනවා කියන එක තමයි. මොකද? ඔව් ඇඹරුම් යන්ත්‍රය. හරි. ස්ටීමර්. ස්ටීමර් කියන්නේ? තම්බන ඔව් ඒත් වාෂ්පෙන් තම්බන මොනවා හරි. හරි වාෂ්පෙන් තම්බන පොඩි සෝස් පෑන් කියලා කියන සාස්පාන කියලා කියන්නේ ඒ වගේ එකක් එක්ක තියෙන එකක් මෙන්න මේ වගේ එකක් දැකලා ඇතිනේ ඔයාලට පේනවා පිච්ච B එකේ අර බිත්තිය ළඟ තියෙනවා පිච්ච B එකේ බිත්තිය ළඟ තියෙනවා හරි මේ වගේ එක උඩ එක උඩ තියෙන ඒක සම්බන්ධ ඉන්දියාව හදන්න පුළුවන් හරි මේ වගේ එකක් චිත්‍ර ගැටයි hina වෙන්න එපා ඔය වගේ එකක් හරි කුකර් කියන්නේ මොකද්ද? දන්නවා. ගෑස් කුකර් කියන්නේ මොකද්ද? ගෑස් ලිප ඔව් උඳුනනේ උඳුන කියන එක. ලිපක් මොකක් හරි උඳුනක් හැබැයි මොඩර්න් එකක්. පරණ දර ලිප නෙමෙයි. කුකර් කියන්නේ උඳුනක්. ඒක ගෑස් කුකර් වෙන්න පුළුවන් නැත්නම් විදුලි උඳුනක් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් කුකර් එකක් වෙන්න පුළුවන්. කුකර් එකක්. උඳුනක්. උඳුනක් ලිපක්. හාත් කියන්නේ මොකද්ද? දරලිප. පරණ ගෙදර තියෙනවානේ පරණ කුස්සියේ තියෙන දරලිප. You can see. හරි. ඊට පස්සේ බලමු knife කියන්නේ දන්නවා. පිහිය. wok කියන්නේ මොකද්ද? wok. අයියෙන්. වොක් කියලා කියන ලොකු තාච්චියකට ලොකු තාච්චියක් නම් වොක් එකක් කියලා කියනවා. තාච්චි හැඩේ භාජනයක් වෙන්නත් පුළුවන්. වොක්. ලේඩල් කියලා කියන්නේ මොකද්ද? ලේඩල්. තෙල් හැන්ද. තෙල් හැන්ද නැත්නම් ලොකු හැන්දක්. තෙල් හැන්ද නැත්නම් ලොකු හැන්දක්. තෙල් හැන්ද හෝ ලොකු හැන්දක්. ගොබ්ලට්. ගොබ්ලට් කියන්නේ ගුරුලේත්තුව. ගුරුලේත්තුව දන්නවනේ ගුරුලේත්තුව. අර මැටි වාසනත් වතුර බොන්න තියෙන. හරි. සීතල වතුර තියෙනවා. ගොබ්ලට් ගුරුලේත්තුව. පොට් කියන්නේ මොකද්ද? පොට්. කලය. ඊට අමතරව මුට්ටියටත් කියන්න පුළුවන්. කලය මුට්ටිය. හරි. පෑන්. පෑන් එක ඔව් පෑන් කියලා කියනවා අපි ගොඩක් දේවල් වලට පෑන් කියලා කියනවා. සාමාන්‍ය ඇතිලි වලට පෑන් කියලා කියනවා. ඇතිලි, හට්ටි, මුට්ටි වලට පොදුවේ පෑන් කියලා කියන්න පුළුවන්. ඇතිලි, හට්ටි, මුට්ටි. හරි ඒවටත් පෑන් කියලා කියනවා. එහෙම නැත්නම් අර මේ වගේ හැඩයක් තියෙන. දන්නවනේ? කුස්සියේ තියෙන. ඒක කියලා බදින්න ගන්න. ඒ වගේකට පෑන් කියලා කියනවා. Yes sir. හරි. මේකේ කළු පාට එක පිළිකාකාරකයි. හරි. අමතර දෙයක් කියන්නේ. කළු පාට මේකේ තියෙනවා නම් ඒක
ටෙෆ්ලෝන් කියලා කෙමිකල් එකක් තියෙන එක පිළිකාකාරකයි. මේකේ සුදු පාට එක. අර සුදු යකඩ එක. නන් ස්ටික් එක පිළිකාකාරකයි. මේක සුදු පාට තියෙන මේ ස්ටේන්ලස් ස්ටීල් එක තමයි හොඳයි කියලා කියන්නේ. හරි. ඊට පස්සේ බලන්න. ඒතර පෑන් කියන්නේ මේ වගේ එකකට පෑන් කියලා කියනවා. නැත්නම් හට්ටියක්, ඇතිලියක් පෑන් කියලා කියනවා. ග්‍රයින්ඩර්, ඇඹරුම් යන්ත්‍රය, ග්‍රයින්ඩර්. ඉලෙක්ට්‍රික් කුකර්, විදුලි උඳුන, විදුලි උඳුන, විදුලි උඳුන, විදුලි උඳුන. ක්ලේ පොට්ස් මොනවාද? මැටි මැටි කල නැත්නම් මැටි මුට්ටි. මැටි මුට්ටි කියන්න පුළුවන්, මැටි කල කියන්නත් පුළුවන්. අපි ගාව මැටි මුට්ටි කියලා. මැටි මුට්ටි ගොඩක් නම් තියෙනවානේ. හරි. මැටි කලයකුත් තියෙනවා. ද පොට්ස් නේ බහුවචනනේ නම් මැටි මුට්ටි කියලා ගමු. පෑන්ස් ඒත් හට්ටි ඇතිලි ඒවට කියනවා. ස්ටූල් එක දන්නවනේ පොඩි බංකුවක් නේ ස්ටූල් එක. chairs පුටු. chairs පුටු. හරි. දැන් සංසන්දනය කරන්න එක වාක්‍යයක් දීලා තියෙනවා. හරි. There is a bamboo steamer. There is කියන්නේ තියෙනවා a bamboo steamer. හරි. පිට්ටු බම්බුවක් තියෙනවා in picture A. ඒක පිට්ටු බම්බුවක් කියලා තමයි අරන් තියෙන්නේ. ඔයගොල්ලෝ හරි. very good. හරි. පිට්ටු බම්බුවක් කියලා ගමුකෝ එන. හරි. there is කියන්නේ තියෙනවා bamboo steamer. පිට්ටු බම්බුවක් තියෙනවා in picture A. ඒ picture එකේ තියෙනවා පිට්ටු බම්බුවක්. අර මේසෙ උඩ තියෙන එක වෙන්නේ නැතිනේ. මේක වෙන්න ඕනේ එහෙනම්. ගුරුලෙත්තුවක් නෙමෙයි එහෙනම් ඒක පිට්ටු බම්බුවක්. හරි. පිට්ටු බම්බුවක් තියෙනවා picture A එකේ. but නමුත් an aluminium steamer. ඇලුමිනියම් වලින් හදපු steamer එකක්. හරි. අර මේ වගේ එක. ඒකක් තියෙන්නේ picture B එකේ. හරිනේ එහෙනම්. ඒ දෙක කම්පෙයාර් කළා. සංසන්දනය කළා. හරි. මම විනාඩි දෙකක් වගේ දෙන්නම්. ඔයගොල්ලෝ තවත් මේ වගේ ලියාගෙන යන්න අපි ඊට පස්සේ ඩිස්කස් කරමු. ඩිස්කස් කර කර ලියමු ඊට පස්සේ මම තනියම ලියන්න විනාඩි දෙකක් දෙනවා. හරියට. මේක තියෙනවා මේකේ, මේක නෑ. මේක තියෙනවා මේකේ. මේ විදිහට. අපි හිතමු වංගෙඩියයි මෝල් ගහයි තියෙනවා පික්චර් A එකේ. නමුත් අනිත් පැත්තේ තියෙන වෙනවද මොකද්ද? අනිත් පැත්තේ තියෙන්නේ බ්ලෙන්ඩර් එකක් නේ. හරි. ඒ විදිහට කියන්නේ. සර් පොතේ තියෙන එක්සැම්පල් එකක් ලියන්න ඕනේද? නෑ ඒක ලියන්න ඕනේ නෑ. අනිත් ටික ලියන්න ඇක්ටිවිටි බුක් එකේ. write in your activity book. Yeah. activity book එකේ ලියන්න. ඔයාලා තනියම try කරන්න ඊට පස්සේ අපි ඩිස්කස් කරමු. මේකේ විවාදයක් දාන්නත් පුළුවන් නේ ඩිබේට් එකක්. පරණ කුස්සියද හොඳ අලුත් කුස්සියද හොඳ? සර් මේකෙන් ඩිබේට් එකක් දාමු ඊළඟ සති. හරි. ඩිබේට් එක දාමු අපි වෙන මාතෘකාවක් දාමු. ඉස්සර මම දාන්න. හරි. දැන් චුට්ටක් මේ දවස්වල විභාග වගේනේ. විභාග පොඩක් පහුණාට පස්සේ ඩිබේට් එකක් කරමු. හරි. අපි ගියා මම ඒතකොට දෙන්නම්. ඔයගලගේ එක්සෑම් තියෙනකොට ඒවේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඔයගලට. කියන්නේ එක්සෑම් එකේ පස්සේ. එක්සෑම් වෙලාවේ නෙමෙයි. එක්සෑම් එකේ පස්සේ ඔයගලට ඒකේ ඒ කියන්නේ ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවුවොත් එක්සෑම් එකේ පස්සේ ලකුණු දුන්නාට පස්සේ හරි වැරදි මට බලලා කියන්න පුළුවන්. අඩුපාඩු හදාගන්න ඒවට උපදෙස් දෙන්න පුළුවන්. කොහොමද ඔයගලන්ට හાર્ඩ් කොපි එකක් පේපර් එකක් හම්බෙන්නේ නැහැ නේ. ඔන්ලයින් දෙන්නේ. හරි. ඒවෙ මොන හරි අඩුපාඩු ප්‍රශ්නයක් ඔයාලා ලියාගෙන හරි අහන්න පුළුවන්. එහෙම අහන්න. සර් මැටි ලිපට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ? clay CLAY clay. සර් ඕකේ. සර් මොනවද කලේ කියලා අහන්නේ කොහමද? මොනවද කළේ? what did you do? නැත්නම් what have you done? what did you do කියන්න පුළුවන්, what have you done කියන්නත් පුළුවන්. ටෙස්ට් දෙකෙන් පුළුවන්. ලියන්න ඕනේද? දැන්
අතීත කාලේ ප්‍රශ්නයක් අහද්දී did එක ඉස්සරහට ගන්නවා. කළා කියන්නේ do. හරි. did එක present කරලානේ ගන්න. මේ කියන්නේ කළේ. did එක කොහොමද ඉස්සරහට ගන්න ඕන අතීත කාලේ නිසා. ඊට පස්සේ did එකේ present form එක කරනවා කියන්නේ do. do කියන්නේ කරනවානේ. did do කියන්නේ කළේ. මේ දෙක එකතුව කළේ. කළේ. ඔයා කළේ. did you do? ඔයා කළේ. මොනවද? මොකද්ද? What did you do? Present perfect ආ ඉස්සරහට කියලා දෙන්න. What have you done කියන්න පුළුවන්. Thank you, sir. Sir, Okay. sir ගුරුලේත්වති sir picture B එකේනේ. මොකද? ගුරුලේත්ව තියෙන්නේ sir picture B එකේ. ඔව් නේ ඒක තමයි. ඔව් හරි. හරිද? හරි. ඔව් හරි. picture B එකේ තමයි ගුරුලෙත්තු තියෙන්නේ. හරි. අරක පිටු බම්බුව තමයි. මේසෙ උඩ. යා. අඳුර ගන්න අමාරුයි ඉතින්. මේගොල්ලෝ දීලා තියෙන අරක පිටු බම්බුව කියලා හරි. හරිද? වාක්‍ය 4ක් හෝ 5ක් වගේ ලියවන අත උස්සන්න. If you have written 4 or 5 sentences, raise your hands. Chetana finished, Sihali finished. Sir, Okay. what to do කියලා කිව්වොත් මොනව කරන්නද? මොනව කරන්නද what to do? අපි කියන්නේ මොනව කරන්නද what to do? spoken English එකට එන්න. ඒවා ගොඩක් දේවල් කියද්දී spoken English එකට එන්න. අනිවාර්ය සහභාගී වෙන්න. Okay. Walk කියන්නේ මොකක්ද? මොකද? POT POT. POT. WOK. walk. walk කියලා තිබ්බනේ. ඔව් ලොකු තාච්චියක්. ලොකු තාච්චියක්. Okay, sir. ලොකු තාච්චියක් තියෙන්නේ කොහෙද කියලා බලන්න. මොඩර්න් එකේ තියෙනවානේ අර ලිප උඩ ගෑස් ලිප උඩ තියෙනවා. walk එක. Sir. Sir. Yeah. ladder කියන්නේ මොකක්ද? ladder. ඔව්. ladder කියලා අපිට ඉස්සෙල්ලාම මේක නේද? මට ඔයගොල්ලෝ කියනවා ඔව් පොඩ්ඩක් sir. පැහැදිලිමත් ඒක මම අහන්නේ නැවත නැවත. මේක නේද? ඔව් sir. ඉනිමග ඉනිමග. ඉනිමග. දැන් ඊ ක්ලාස් එකේ කෙනෙක්ව ෂෝල් කියන්නේ මොකක්ද කියලා. ෂෝල් කියලා වචන කිහිපයක් තියෙනවා. මාළු රංචුවකට ෂෝල් ඔෆ් ෆිෂ් කියලා කියනවා. තව අර ෂෝල් කියලා කියනවා අය මුස්ලිම් වගේ අඳින ෂෝල් එක කියලා සලුවක් වගේ තියෙන. ඒක ෂෝල් කියලා කියනවා. හරි එකම සවුන්ඩ් එකේ විවිධ වචන තියෙනවා. හරිද? බලමුද අපි? Shall we discuss? okay sir. හරි. ගොඩක් අතස්සර තියෙනවා. compare picture A with picture B. picture A එක picture B එකත් එක්ක සංසන්දනය කරන්නද? හරි. අපි කියමු there is a pestle and a mortar in picture A. there is තියෙනවා වංගිනියයි මෝල් ගහයි තියෙනවා picture A එකේ. හරි. නමුත් කියලා කොහොමද කියන්නේ? නමුත්
but මේක දාලා තියෙනවා but අපිට නම් while වගේ වචනකුත් දාන්න පුළුවන් මම තව උදාහරණයකට කියන්නම් while දාන්නත් පුළුවන් while අතරේ හරි picture එකේ වංගෙඩියේ මෝල් ගහයි තියෙනවා නමුත් අපිට there is නොදා කියන්න පුළුවන් නමුත් there is a blender කියන්න පුළුවන් there is නොදා කිව්වත් ඒත් හරියක් there is a blender එකක් තියෙනවා in picture B picture B එකේ blender එකක් තියෙනවා හරි you can see a blender there හරි තව ඔයගොල්ලෝ ලියපුවා කියන්නේ මේ වගේ ලියපුවා කියන්නේ what have you written? Okay. In picture A, but chair in a picture B. very good. Stool එකයි chair එකයි ගත්තානේ. සදෙව් කියන්නද? හරි කියන සදෙව්. There is a hearth in picture A but an electronic cooker in picture B. very good. Sir, can we නැත්නම් gas stove කියන්න translate පුළුවන්. There is a bamboo steamer in picture A but not in picture B. very good. එහෙම කියන්නත් පුළුවන්. very good. Sir, අපි ලියමු දැන්. okay. there is a grinding stone in picture A but a blender in picture B. very good. හරි. අපි ලියමු there is a දරලිපා. hearth and දරලිපා in picture A. picture A එකේ තියෙන දරලිපා. හරි අතරේ කියනකොට while but වගේ තමයි එක. අතරේ තවත් වචන ඉගෙන ගන්නවා while අතරේ an electric cooker කියන වචනේ දීලා තියෙනවානේ electric cooker කියලා අපි ගමු එහෙනම් electric cooker in picture B there is කියලා නැතුව යන්නත් පුළුවන් there is මෙතන පොදුයිනේ ඒ නිසා there is නැතුව යන්නත් පුළුවන් මේ there is කියන එක මෙතෙන්ට අයිති කියලා ගන්න පුළුවන් හරි there is කියන තියෙනවා ලිපක් තියෙනවා picture A එකේ හරි ඒ අතරේ picture B එකේ electric cooker එකක් විදුලි උදුනක් තියෙනවා. අපිට පිටුර පැහැදිලි වෙනවා නම් හොඳයි වගේ. හරි. අර grinding stone එක කතාවක් කියමු. මිරිස් ගලයි අනිත් පැත්තේ grinder එක. Sir, Okay. knife කියන එකට sir picture B එකේ මොකුත් ලියන්න නැහැනේ. මොකද? Knife කියන එකට picture B එකේ මොකුත් ලියන්න නැහැනේ. ඔය picture B එකේ වෙනට ගන්න දෙයක් නැහැ. අපි වෙනට ගමු අර හැඳි කියලා. එක වගේ ඉන්නේ. ඉතින් කපන්න මොකුත් එකේ නැහැ. ඒක අපි ගමු. Okay sir. picture B එකේ හැඳි පිහි තියෙනවානේ. picture B එකේ තමයි හැඳයි පිහියයි තියෙන්නේ. හරි බලමුකෝ මම කියන්නේ මොකද? අරගේ හැඳි තියනවා කියලා ගමු. අර පොල් කටු හැඳි වගේ තියනවාද ඒක? එල්ලලා වගේ තියනවා වගේ. හරි බලමුකෝ මම කියන්නේ දෙන්න. Okay sir. හරි අර ඒකටම ගැලපෙන එකක් නෑ. ඉතින් මොකක් හරි එකක් දාන්න වෙනුවට. එහෙමම තිබුණ නැත්තම් දැන් මේ දෙකේ කාර්යයන් සමානයිනේ. මේවා කාර්යයන් සමානයි. ලිප. කාර්යයන් සමානයි. එක වැඩ වෙන්නේ. එහෙම ගලපන්න පුළුවන් ඒවා පුළුවන් තරම් ඒ විදිහට ගන්න. එහෙම බැරි වුණොත් ඉතින් කරන්න දෙයක් නෑ. වෙන දෙයක් ගන්න. හරි. Sir, we clean pot in picture A, but knife in a picture B. Okay. හරි. අපි දාමු තව. There is a grinding stone. මිරිස් ගලක් තියෙනවා. in picture A but නැත්නම් while Blender. grinder. මෙතන blender ගත්තානේ. සාමාන්‍ය grind කියන්නේ අඹරනවා කියන්නේ. blend කියන්නේ මිශ්‍ර කරනවා කියන එක. හරි. දෙකම අවුලක් නැහැ ඒක. මාරු කරත් ප්‍රශ්නයක් නැහැ. a grinder in picture B. blend කියන්නේ කලවම් කරනවා මිශ්‍ර කරනවා කියන එක grind කියන්නේ අඹරනවා කියන එක. Sir, there is stool in picture A while a chairs in picture B. very good.
හරි. අර බංකුවක් තියෙන ලී බංකුවක්. හරි. there is a bench. බංකුවක් තියෙනවා. stool කියලා ගමුනේ. stool නේ මේක දිල් දින වචනේ. there is a stool. Stool ne. Oh, there is a stool in picture A. But chairs නේ. But chair is in a picture B. දැන් මෙතන there is කියලා තියෙන නිසා a stool ගත්තා. නමුත් මෙතන chairs කියලා බහු වචනේ යනවනේ. ඒ නිසා there are කියලා දාන්න. there is කියලා පෙන්නන්නේ නැහැ නේද? But there are chairs. පුටු තියෙනවා. there is there are කියන තියෙනවා. පුටු තියෙනවා in picture B. picture B එකේ පුටු පොල් තියෙනවා. කටු හැඳි වලට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ? coconut shell කියනවා පොල් කටු. හරි. හැඳි වලට කියනවා spoons. coconut shell spoons. මේක ස්පූන් නෙමෙයි දීලා තියෙන්නේ වෙන වචනයක් දීලා තියෙනවා ලොකු හැඳි නිසා. මේක දීලා තිබ්බේ මොකද්ද? ladle කියන එක ලොකු හැඳි. අරක coconut shell spoons කියලා ගන්න පුළුවන්. Sir දාරලිපට කොහමද කියන්නේ? path. අපි ලියුවනේ. ඇති. හරි. අපි ගමු තව බැම්බු ස්ටීම් එකයි අනිත් නිකන් ස්ටීම් එකයි අපි ගමුනේ. බැම්බු ස්ටීම් එකයි අර ඇලුමිනියම් ස්ටීම් එකයි ගමු. හරි. අපි දාමු there is a bamboo steamer. in picture A, but there is තියෙනවා මොකක්ද මොන ස්ටීම් නිකම් ස්ටීමර් කියලා තියෙන්නේ මේකනේ a steamer නිකම් ස්ටීමර් කියලා ගන්න in picture B නැත්නම් ඇලුමිනියම් ස්ටීමර් කියලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒ තියෙන වචනම අපි දාමු හරි අර picture A එකේ එල්ලලා තියෙන කුල්ලක් මේකේ එල්ලලා තියෙන හැඳිනේ අපි මේ දෙක කම්පෙයාර් කරමු හරි අපි කියමු there is a winnowing fan in picture A but there are ladles in picture B මේවා තියෙනවා හරි දාගන්න ලියපු නැතිව තියෙනවා චුට්ටක් ලියාගන්න එකයි එක හැන්දයි තියෙන්නේ ලොකු හැන්දා there is a ladle in picture B හරි clay pot එකත් අපි කියමු there are clay pots තියෙනවා හරි මැටි භාජන තියෙනවනේ මැටි මුට්ටි තියෙනවා in picture A එකේ but නමුත් and pans කියලා දාන්න ගමු හරි clay pots and pans තව හට්ටිත් තියෙනවනේ ඒකත් එකටම දාමු but මේක මොනවද තියෙන්නේ මේකට මොකක්ද දාන්නේ දැන් අපි but oh ඒ වගේ දාන්න පුළුවන් නේ වෙනේව නැහැ නේද there is a goblet Steamer. and
අපි දාමු and a knife. හරි ඒවත් දාන්න තැනක් නැති නිසා දාන්න පුළුවන් ඕනනම්. වෙන දාන්න තැනක් නැහැ නේ වෙනම. ඒකටම කම්පෙයාර් කරන්න එක. and a knife in picture B. හරි එහෙම නැත්නම් වෙනම අරන් කියන්න පුළුවන්. There is a knife in picture B but there isn't a knife in picture A. ඒ විදිහට ගන්නත් පුළුවන් ඕනනම්. හරි මම ලියපු නැති තව වාක්‍ය තියෙනවද ඔයගොල්ලෝ ලියපු? මම ලියපු නැති ඔයගොල්ලෝ ලියපු තව වාක්‍ය? Sir, ඔව් කියන්න. පොල් කටු හැන්දට කොහොමද සර් ඉංග්‍රීසියෙන් කියන්නේ? coconut shell spoon. Coconut shell is ඒක මේ වචනේ මේක දීලා නැහනේ. ඕන එක දාන්න පුළුවන් ඉතින්. අපි නොදුන්න ඒවත් දානවනේ එහෙමත් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් කියන්න there are coconut shell spoons in picture A but there is a ladle in picture B. එහෙම කියන්නත් පුළුවන්. ලොකු හැන්දක් තියෙනවා picture B එකේ. Excuse me, sir. ඒකේ තියෙන වචන ඔක්කොම පාවිච්චි කරන්නයි ඕන. හරි කියන්න. I have another answer. Yeah, give me. කියන්න. There is a fan in B but not in A. Very good, very good. හරි. ඒවා කියන්නත් පුළුවන්. හරි තව ඕන තරම් කියන්න පුළුවන් නේ. There is a round table in picture B but there isn't a round table in picture A. ලොකු මේසයක් round මේසයක් picture B එකේ තියෙනවා ඒකේ නැහැ. හරි ඕන තරම් තව කියන්න පුළුවන්. මම මේකේ තියෙන වචන ටික විතරක් ගත්තා. මේකේ තියෙන වචන වලින් ලියපු නැතිව නෑ නේ තව. steamer හරි cooker හාත් ගත්තා, knife හරි. wok එක ගත්තේ නෑ නේ wok එක. pot pan අපි ගත්තා. grinder, electric cooker, clay pots, pans, stool, chairs. හරි ඔක්කොම අරන් තියෙනවා. wok එක අපි ගමු wok එක. අවසාන එක. ලොකු තාච්චියක් තියෙන්නේ picture B එකේනේ. හරි. There is a wok in picture B. අපි ඉස්සෙල් picture B ලියමු. But there isn't any woks. Woks එකක්වත් නැහැ. එහෙමයි කියන්නේ. any කියන්නේ එකක්වත්. හරි any කියන්නේ එකක්වත් කිසිවක්වත්. box තාච්චි. හරි තාච්චි එකක්වත් නැහැ. in picture A. හරි ඉවරයි. තවත් ඕන තරම් ලියන්න පුළුවන්. මේකේ තියෙන වචන වලින් අපි ලියුවා. හරි. You can ask if there are any questions. ප්‍රශ්න දෙනවා නම් අහන්න. හරි. 9ක් පහු වෙනා නේ. වෙලාව බලන්නත් බැරි වෙනවා. හරි. අපි අද නතර කරනවා. අර ග්‍රැමර් පාඩම ඉතාමත් වැදගත් ටෙන්ස් එක. ඒක අනිවාර්යෙන් බලා ගන්න. අවසාන සෝන් එකක් තියෙනවා. සෝන් එක අහන්න listen to the song. හරි. අයබෝන් බුස්තර් නෑ. Good night.